Hi everyone. ආදරණීය දූපතේ 11 ශ්‍රේණියේ දරුවන්ගේ පෙබරවාරි මාසෙට කරන නියමිත පාඩම් එකකවල පළවෙනි සතිය අපි වැඩ ආරම්භ කරන්න යන්නේ. පෙබරවාරි මාසෙට පුතාලට තියෙනවා මේ ඝනවස්තු වල පෘෂ්ඨ වර්ගඵල පරිමාව පාඩම නිමා කරන්න. ඒක ටිකක් දිගු පාඩමක්. ඒකම පසුගිය වසර 12ක වර්ගඵල පරිමාව යටතේ ආපු ගණන් ටික විභාගයේදී සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගණන් ටිකත් මම මේක ඇතුළත් කරලා තියෙනවා. ඒකේ වීඩියෝ එක නම් පුතේ දැනටත් YouTube එකේ තියෙනවා පුතාලට. ඒ නිසා මම නැවත ඒකේ link එක දාන්නම් ඔයාලට. මේ වර්ගඵල පරිමාව කියන්නේ පුතේ ගොඩක් ගණන් හදාන්න තියෙන පාඩමක්. මම ඒක එක සැරේ නිමා කරන්නේ පුතාලට. මේක අදියර දෙකකින් නිමා කරනවා. ඒකම අවසානයේ අපිට තියෙනවා ජ්‍යාමිතික පාඩමක් කරන්න. සමාන්තර තල රේඛා අතර තියෙන රූපවල වර්ගඵලය. ඒ නිසා ජ්‍යාමිතියේ පළවෙනි පාඩම 11 පෙළ පොතේ තියෙනවා. අපි අද දවසේ පුතාලට මේ ඝනවස්තු වල පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව කියන්නේ 11 වසරේ පුතේ පාඩම් එකක දෙකක්. පෘෂ්ඨ වර්ගඵලයේ වෙනම පාඩමක්, පරිමාව වෙනම පාඩමක්. මම ඒ වුණාට අධ්‍යක්ීමෙන් දන්න ওই පාඩම තනි පාඩමක් විදිහට ගියපුවාම හරි. දැන් අපි කතා කරන එක ඝනවස්තුවක් අත්තාම සිලින්ඩරයක් වෙමු. සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි එකවරම හදන විදිහට ගණන් පුරුදු වෙලා යන්න ඕනේ. ප්‍රිස්මයක් නම් පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව එකසරේ යන්න ඕනේ. ඒ නිසා පුතාලට 10 වසරේ අවසානයේදී කරපු ඝනවස්තු වල පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව යටතේ අපි සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව හොයන ආකාරය කතා කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණ හරස් කඩක් තියෙන ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව හොයන ගණන් කතා කරලා තියෙනවා. ඒ නිසා පුතාලට මම මේ නිබන්ධනයත් මේකම ආපහු සැරයක් එවනවා. ඒක මේකේ වීඩියෝ ටිකේ link එකක් පුතාලට අපේ වෙබ්සයිට් එකට දානවා. දැන් එහෙමනම් පුතේ අද අපි කතා කරන්නේ 10 කොටස නෙමෙයි. මොකද 10 කොටසේ වීඩියෝ එකයි පාඩමයි ඔක්කොම තියෙන. ඕගලන්ට එක නැවත නරඹන්න පුළුවන්. අපි එතනින් ඉදිරියට යමු. ඉස්සෙල්ලාම දරුවනේ අපි හඳුන ගන්න ඕනේ මේ 11 ශ්‍රේණියේ ඝනවස්තු පාඩමේදී අපි කතා කරන ඝනවස්තු ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ ප්‍රිස්ම කියන ඝනවස්තු. ප්‍රිස්ම ආකාරය. අනිත් එක තමයි පිරමීඩ ආකාර. එතකොට මෙතන මම රූප සටහන් දීලා තියෙන නිසා පුතේ ඒක වෙන වෙනම විස්තර කරන්න ඕනේ. අපි ඍජු ප්‍රිස්මයක් කියන්නේ පුතේ පතුල බහුවස්ත්‍රයක් වෙන්න ඕනේ. ඇත්තටම දැන් සිලින්ඩරය කියන්නේ ප්‍රිස්මයක් කියලාම හඳුන්වන්න බෑ. නමුත් ඒකේ ප්‍රිස්ම කියන ලක්ෂණය තියෙනවා. නමුත් ප්‍රිස්මයකදී අපි අර්ථ දක්වන්නේ හරස්කඩ බහුවස්ත්‍රයක් වෙන්න ඕනේ. එතකොට වෘතයක්නේ. ඒ නිසා අපි සිලින්ඩරය ප්‍රිස්මයක් කියලා කියන්නේ. නමුත් ප්‍රිස්මයේ තියෙන ලක්ෂණ තියෙනවා කිහිපයක්. ඒ නිසා අපි ප්‍රිස්ම ටයිප් එකට ගත්තාම දැන් නැත්නම් ඕගොල්ලෝ කියයි සර් කිව්වා සිලින්ඩරයක් ප්‍රිස්මයක් කියන එක. නමුත් පුතේ ප්‍රිස්මයක් කියන්නේ හරස්කඩ බහුවස්ත්‍රයක් වෙන්න ඕනේ. එතකොට ඒකාකාරී කියන්නේ හැම වෙලේම පතුලට අනිත් මුහුණත් ලම්බක නම් අපි එකට කියනවා ඍජු ප්‍රිස්මයක් කියලා. එතකොට පුතේ හරස්කඩ ඒකාකාර ඍජු ප්‍රිස්ම වල පරිමාව හොයන විදිය හරිම ලේසියි පුතේ. දැන් පුතාලා දන්නවනේ ඝනකාභයක පරිමාව හොයන සූත්‍රයක් අපි ගත්තා. පරිමාව සමානයි දිග පළල උස. අපි කොහොමද කියන්නේ දිග පළල උස. එතකොට දිග පළල කියලා කියන්නේ පුතේ පතුලේ වර්ගඵලය නේ. පතුලේ වර්ගඵලය. එතකොට ඝනකාභයක පුතාලා දන්නවා මේ දිග පළල උස ගුණ කරනකොට දැන් දිග ගුණ කිරීම පළල කියන්නේ මොකද්ද? පතුලේ වර්ගඵලය. එහෙනම් උසෙන් ගුණ කරනවා. එහෙනම් පතුලේ වර්ගඵලය A උස H AH. අපි ඔක කියන පුතේ ප්‍රිස්මාකාර ඝනවස්තුවක පරිමාව සමානයි පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස. ඒක මෙතන සූත්‍රයෙන් දීලා තියෙනවා පුතාලා. එතකොට බලන්න ප්‍රිස්මයක පරිමාවත් එක්කම සම්බන්ධයක් තියෙනවා පුතේ පතුල සමාන වෙච්ච පිරමීඩයක්. එතකොට පිරමීඩයක් කියලා කියන්නේ මෙතන බලන්න පිරමීඩ රටා ගොඩක් ඇදලා තියෙනවා. එතකොට කේතුව පිරමීඩයක් කියලා අපි කතා කරන්නේ නැති වුණාට පිරමීඩයේ තියෙන පොදු ලක්ෂණයක් කේතුවට තියෙනවා. එතකොට පුතේ මේ බලන්න කේතුවත් පිරමීඩයක ලක්ෂණම ඝනවස්තු වලදී ගන්නවා. එතකොට මේ පතුලේ වර්ගඵලය උසෙන් ගුණ කරපුවාම ලැබෙන්නේ ප්‍රිස්මයක පරිමාව නම් පිරමීඩ එකක පරිමාව සමානයි 3n 1යි පතුලේ වර්ගඵලය උස. 3n 1යි පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස. දැන් මෙතනදී පුතාලා මේ සම්බන්ධව අපිට ඕන නම් පොඩි පරීක්ෂණයක් කරන්න පුළුවන්. මම එකක් විතරක් කතා කරන්න. දැන් මේ බලන්න පුතේ.
පතුල සමාන මම ගත්තොත් මේ විදිහට මේ දෙකේම තියෙන පොදු ලක්ෂණය තමයි මේ දෙකේම උස සමානයි. මේ දෙකේම උස සමානයි. මේ දෙකේම පතුලේ ආරය සමානයි. එතකොට මෙන්න මේ වගේ කේතු ආකාර මොකක් හරි බඳුනක් හදාගෙන මේකෙන් මේකට පිරවීමක් කළොත් පුතේ අපි හිතමු වැලි වගේ ද්‍රව්‍යයක් පිරවීමක් කළොත් හරියටම වාර 3කින් මේකේ වාර 3කින් මේක පිරෙනවා. මේ පිරමීඩ් එකේ එහෙම නැත්නම් මේ කේතුවේ පරිමාව වගේ 3 ගුණයක් තමයි සිලින්ඩරේ පරිමාව. එහෙමනම් අපි පුතේ මේකේ පරිමාව ගන්න මේකේ පරිමාවෙන් 3 එක. දැන් මේකේ පරිමාව තමයි පතුලේ වර්ගඵලයේ උස පුතාලෝක 10 ඉගෙන ගත්ත 5r වර්ගෙච්ච. එහෙනම් මේකේ පරිමාව වෙන්නේ මොකද්ද? 3න් 1යි 5r වර්ගෙච්ච. ඒ කියන්නේ සිලින්ඩරේ පරිමාවෙන් 3න් 1යි. එහෙනම් පොතේ මේ පිරමීඩ ආකාර කියන්නේ මුදුනක් සහිත චතුස්තලයක් වේවා සමචතුරස්‍ර පිරමීඩයක් පංචාස්‍ර පිරමීඩයක් හෝ කේතුවක් ආදී වශයෙන් ඕනම ඝන වස්තුවක් ගත්තාම ඒකේ පරිමාව වෙන්නේ 3න් 1යි පතුලේ වර්ගඵලයේ උස. ඒතර ඔය සංකල්ප ටික පුතාලා දැන හඳුනාගෙන තියෙන්න ඕනේ. අපි අද දවසේ කතා කරමු පුතේ ඉස්සෙල්ලාම මේ ඝන වස්තු වලින් ප්‍රිස්ම හැඩයක් ගන්න. අපි සමචතුරස්‍ර ප්‍රිස්මයක්. එහෙම නැත්නම් පොතේ පතුල සමචතුරස්‍රාකාර ප්‍රිස්ම තමයි පුතාලගේ පෙළ පොතේ තියෙන්නේ. අන්නේ ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව ගණනය කිරීම ගණන් ටික විතරයි මම අද දවසේදී පුතාලට කතා කරන්න ලබන සතියේදී කේතු සහ ගෝල කියන කාරණාව කතා කරමු. හරි. එහෙමනම් පොතේ අපි ඉස්සෙල්ලම බලන්න පුතාලට මෙතන රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනේ තියෙන්නේ පුතේ මම මෙතනින් ඇදලා පෙන්නන්නම් මේ පතුල මෙහෙම තියෙනවා. එතකොට මම මේ අඳින්නේ පුතේ හරියටම කේන්ද්‍රයට. මෙහෙම ඇඳොත් මෙන්න මේ තලය පිහිටන්නේ පුතේ මේ පිරමීඩ් එකේ මැද්දේ. පිරමීඩ් එක දෙකට මැද්දෙන් වෙන් කළා නැවත වෙන් කරනකොට මේ වගේ තලයක් අහු වෙනවා. එතකොට මේ තමයි රිජුස. මම ඒක ගන්නම් කැපිටල් H කියලා. මේක තමයි ඇලවුස. සිම්පල් H කියලා ගන්න ත්‍රිකෝණ මුහුණතක ඇලවුස. එතකොට ඒකත් මෙතෙන්දි ලම්බකයි. මෙන්න මේ විදිහට තමයි පුතේ හරිනම් මේවත් ඉතිරි වලින් අඳින්න ඕනේ. පිරමීඩ් එකක් ඔන්න ඔය විදිහට තමයි පුතේ අපි ත්‍රිමාණව අඳින්නේ. එතකොට මෙන්න මේ වගේ දීලා පිරමීඩ් එකක මේ ආධාරක පාදයක් ඒ ත්‍රිකෝණ මුහුණතක උච්චය සිම්පල් H වුණොත් ඍජුස කැපිටල් H වුණොත් මේකේ පෘෂ්ඨ වර්ගඵලයට සූත්‍රයක් තියෙනවා පුතේ. මම මෙතනින් දෙන පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ වටේ තියෙන ත්‍රිකෝණ මුහුණත් 4යි. එහෙනම් භාගයයි AH තමයි ත්‍රිකෝණ මුහුණතක වර්ගඵලේ භාගයයි ආධාරක උච්චය. ඒ වගේ 4ක් තියෙනවා. වටේට ත්‍රිකෝණ 4ක්. පතුල කියලා කියන්නේ A නම් A වර්ග. එහෙනම් පොතේ මෙන්න පෘෂ්ඨ වර්ගඵලය සඳහා සූත්‍රය. එතකොට මේකේ පරිමාව සඳහා සූත්‍රය වෙන්නේ 3න් 1යි පතුලේ වර්ගඵලය කියන්නේ A වර්ගනේ. H. එතකොට ඔන්න පෘෂ්ඨ වර්ගඵලයට පරිමාවට තියෙන සූත්‍ර දෙක. ඉතින් හරිම ලේසි පුතේ. ඔයාලට මේ යටතේ තියෙන ගණන් ටික තියෙනවා පිටු 4ක. අද අපි ඒ ටික සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරමු. හරි අපි ඊළඟට ඉදිරියට ඕන කරන දේවල් ටිකක් මොකද මම 10 වසරේ ටික කරලා නිමා කරපු නිසා ඒකේ වීඩියෝ ඔයගොල්ලන්ට නැවත එවන නිසා මේ සමගම ආයි මම ඊ ගැන කතා කර ඉන්න ඕනේ සිලින්ඩර ගැන එහෙම නැත්නම් ප්‍රිස්ම ගැන. දැන් අපි කෙලින්ම යමු පුතේ දාලාගේ 11 වසරේ පාඩමට. දැන් මම මේක පෙළ පොතේ තියෙන පෘෂ්ඨ වර්ගඵලය වෙනම පාඩමක් විදිහට පරිමාව වෙන පාඩම. නමුත් පුතේ 11 වසර වගේ ශ්‍රේණියකදී ඕක වෙනම කතා කළ යුතු වන්නේ. මේ සංකල්ප දෙක හඳුනනවනේ පුතාලා. පෘෂ්ඨ වර්ගඵලයක් කියන්නේ මොකක්ද හඳුනනවා, පරිමාවක් කියන්නේ හඳුනනවා. මේක තනි ඝන වස්තුවක් විදිහට යන එක තමයි සුදුසු. අපි එහෙමනම් පළවෙනි ගණනෙන් පටන් ගමු. ආධාරක පාදය සෙන්ටිමීටර් 12ක්ද ඍජුස සෙන්ටිමීටර් 8ක්ද වූ ඍජු සමචතුරස්‍ර පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලයක් පරිමාවත් සොයන්න. එතකොට දරුවනේ මම මේක ලකුණු කරනවා මෙහෙම.
මෙන්න මේ විදිහට ලකුණු කළා. මේ ලකුණු කරන්නේ පුතේ මේකේ ඍජුස. ඍජුස මෙහෙම ලකුණු කරනවා. මේක තමයි කේන්ද්‍රය. මෙන්න ත්‍රිකෝණ මුහුණතක මැද්දට එනවා. මේ මං ඝන වස්තුව ඇතුළත පිහිටි රතු පාටේ ලකුණු කරලා තියෙන පුතේ මේ ඝන වස්තුවේ ඇතුළත පිහිටන ත්‍රිකෝණයක්. තලයේ මැද්දේ. මොකද බලන්න මේකේ දත්ත. එතකොට පුතාලට මම කඩිරෙන් දීලා තියෙන නිසා තිත්තිරෙන් තියෙන නොපෙනෙන දාර නිසා ඒවා තිත්තිරෙන් ඉතුරු කළා. මේ පෙනෙන දාර ටික මේ දාරයයි තදිරෙන් ඇද ගන්න. මෙන්න මේ දාර තුන තදිරෙන් ඇද ගන්න, මේ දාරේ කඩිරෙන් ඇද ගන්න. දැන් අපි ලකුණු කරමු. ආධාරක පාදයේ 12යි CA. එහෙනම් මෙතන 12යි නම් පුතේ මේ පැත්තත් 12යි. ඍජුස 8යි. එහෙනම් මෙන්න මේ ඍජුස 8යි. මෙතනින් දාන්න බැරි නම් මම ඈතින් දාන්නම් සෙන්ටිමීටර් 8යි. මේ ඍජුස 8යි. සමචතුරස්‍ර පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලයත් පරිමාවත් සොයන්න. එතකොට දරුවනේ මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයනවා නම් මේ ත්‍රිකෝණ මුහුණතක වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණ මුහුණතේ ආධාරකය දන්නවා. මෙන්න මේ ත්‍රිකෝණ මුහුණත. දැන් මේක ත්‍රිකෝණ මුහුණත මෙහෙම වෙනම අඳින්න උවමනා නැහැ පුතේ. වෙනම ඇඳිය යුතු වන්නේ නැහැ. එතකොට මෙන්න මේ උස තමයි ත්‍රිකෝණ මුහුණත කොච්චි. ඒක මම මෙතනින්ම ලකුණු කරන්නම් පුතේ. මෙන්න මේ උස h. එතකොට ඔන්න ඕක හොයාගන්න පුළුවන් මේ ඇතුළත තලයේ තියෙන ත්‍රිකෝණේ. මේ ආධාරක පාදයේ මේ හරියටම පතුලට සිරස්ව පිහිටන රේඛාව ඍජුස වෙනවා. එතකොට මේ සමචතුරස්ස පතුලේ මෙතන ඉඳන් මේ ත්‍රිකෝණ මුහුණතකට තියෙන මෙන්න මේ දුර තමයි මේ ත්‍රිකෝණයේ එක පාදයක් වෙන්නේ. ඒතර ආධාරකයේ 12ක් වෙනකොට පුතේ මෙන්න මේ පාදයේ 12ක් වෙනකොට මෙන්න මේ කොටස වෙන්නේ කීයද? මෙතන ඉඳන් මෙතෙන්ද බලන්න. ආධාරකයේ 12ක් වෙනකොට පුතේ මේ 12 සමචතුරස්‍රයේ කේන්ද්‍රයේ ඉඳන් පාදයේ මැදට දිග වෙන්නේ කීයද? 6යි. එහෙනම් මෙන්න මේ ටික සෙන්ටිමීටර් 6යි. මේක 6යි. මේක 8යි. මේක 6යි. මේ ත්‍රිකෝණ මුහුණතේ උස පයිතගරස් සම්බන්ධයෙන් සොයාගත යුතුයි. අපිට පුළුවන් ඒක හොයාගන්න. හරි. දැන් එහෙමනම් පළමු කොට අපි කරගමු පුතේ. ඔය තිත්තිරට වම් පැත්තෙන් කුඩාවට පයිතගරස් සම්බන්ධය යොදමු. කොහොමද බලන්න මේකට පයිතගරස් සම්බන්ධය ඉන්නේ? අපිට පුළුවන් සිම්පල් h කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය. එහෙනම් h වර්ග සමානයි 8 වර්ග ධන 6 වර්ග. 8 වරක් 8 64යි 6 වරක් 6 36යි. පුතාලට මේක දන්නවා 100යි. h වර්ගනේ 100. එහෙනම් දෙපසම මූල ගත්තොත් h සමානයි වර්ගමූල 100යි. පුතාලා දන්නවා 100යි කියලා කියන්නේ කීයද? 10යි. මේක මීටත් වඩා අඩු පියවරෙන් හදන්න පුළුවන්. ඔන්න දැන් මේ ත්‍රිකෝණ මුහුණතක උච්චය හොයාගත්තා 100යි කියලා. එහෙනම් පළමු කොට කරන්න ඕනේ පුතේ මෙන්න මේ විදිහට ඒ අදාළ මිනුම් හොයා ගන්න ඕනේ. ත්‍රිකෝණ මුහුණතක උච්චය ඍජුස. දැන් අපිට පුළුවන් මේකේ පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව හොයන්න. අපි පෘෂ්ඨ වර්ගඵලයේ කෙටියෙන් ලියමු පුතේ මෙහෙම. කැපිටල් A කියලා ගමු. ඒරියා කියලා අපි වර්ගඵලයේ බොහෝ විට කැපිටල් A අකුරෙන් හඳුන්වනවා. එහෙමනම් පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණ මුහුණත් 4යි. භාගයයි. බලන්න ආධාරක පාදයේ ත්‍රිකෝණ මුහුණතක 12යි. උච්චය හොයාගත්තා 10යි. එතකොට මෙන්න මේ එක මුහුණතක වර්ගඵලය ගුණ කරනවා 4ෙන්. එතකොට එනවා ත්‍රිකෝණ මුහුණත් 4ේම වර්ගඵලය. ඕකට අපි එකතු කරන්න ඕනේ දරුවනේ පතුලේ වර්ගඵලය. පතුල කීයද? 12 මෙන්න මේක සුළු කරපුවාම අපිට සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය ලැබෙනවා. හැබැයි අපේ අවධානය තියෙන්න ඕනේ අපි මේ කරන කටයුත්ත හරස්ක මේ ත්‍රිකෝණ මුහුණත් 4කි එකතු කළා පතුලේ වර්ගඵලය. දෙවරක් එකයි. මේ සුළු කිරීම මම මීට පෙරත් පුතාලට කියලා තිනවා මේ කටු කුරුටු ගෑම කරන්න ඕනේ පෙන්සලකින්. පෑනින් කුරුටු ගන්න එපා පුතේ. එහෙනම් දෙවරක් එකයි 12ට දෙවරක් 6යි. 6 වරක් 4 24යි 10න් ගුණ කළොත් 240යි. මේකට එකතු කරමු 12 වරක් 12 144. එහෙනම් පුතේ ත්‍රිකෝණ මුහුණත් 4 240 අතන 144යි. උත්තරේ 4යි 8යි 3යි. 380 හරි 384යි. එහෙනම් පුතේ මෙන්න වර්ග සෙන්ටිමීටර 384යි වර්ග සෙන්ටිමීටර. පුතාලට පුළුවනි දැන් මේ ආදී ඕනම ගානකදී මේ රටාවට අනුව හදන්න. මේව ගණන් ගොඩාක් හද ඉන්න උදාහරණ පෙන්නන්න ඕනේ. මේ එකක් දෙකක් දැක්ක ගමන් පුතාලට මේ රටාව අල්ල ගන්න පුළුවන්. මේක හරි සිම්පල් වැඩක් පුතේ.
සමහර වෙලාවදී මේ පයිතගොරස් සම්බන්ධය දාපුවාම මේ උත්තරේ වර්ගමූල උත්තරයක් එනවා. ඉතින් විභාග ගානකදී මේ වර්ගමූල උත්තරේ සඳහා දෙනවා. දැන් මූල 17 આવොත් මූල 17ට ගන්න කියනවා 4.1. තමාට දැන් මූල 23ක් આવොත් ගන්න තියෙනවා 4.8 හෝ 9 යන්නේ වගේ අගයක් දෙනවා. නිසා මූල ඇසුරෙන් තිබ්බත් කමක් නැහැ. එහෙනම් පරිමාව ගන්න පුතේ. පරිමාව සමාන වෙන්නේ කොහොමද? අපි කිව්වා මෙන්න මේ පිරමීඩාකාර ඝන වස්තුවක පරිමාව 3න් 1යි. පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස. එහෙනම් පතුලේ වර්ගඵලයනේ 12 වරක් 12. 12 වරක් 12. එතකොට උස ඍජු උස 8යි. එහෙමනම් පුතේ මෙන්න මේ ටික ගුණ කරගමු. 3 වරක් 1යි 12ට 3 වරක් 4යි. 12ට 3 වරක් 4යි. දැන් අපිට තියෙනවා 4යි 12යි 8යි ගුණ කරගන්න. ඒ නිසා පුතේ 12 වරක් 4 48යි 48 නැවත 8යි. 8 වරක් 8 64යි 6යි. 8 වරක් 4 32යි 6යි 38යි 384යි. වාර වැඩි නේද? පරිමාවටත් ආවේ ඝන සෙන්ටිමීටර් 384. පෘෂ්ඨ වර්ගඵලය ආවේ 384. කමක් නෑ පුතේ. ඒක 384 කියන්නේ මෙතන වෙන එකකයක්. මෙතන වර්ගඵලයක්, මෙතන පරිමාවක්. හරි. එසේනම් පුතේ ඔයාලට මේ වගේ ගණන් ඕන තරම් හදන්න පුළුවන් මේ මිනුම් දුන්නොත්. එහෙනම් ආධාරක පාදයක් සහ ඍජුස දුන්නහම එළවස පයිතගොරස් සම්බන්ධයෙන් ගණනය කරලා කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේම ගාණක් වෙනවා පුතේ ඔයාලට දෙවෙනි ගාණ. ඉතින් මම ඒක හදන්න ඕනේ මේ උත්තර මම ඔයාලට එවන්නම් WhatsApp එකට. පුතාලට දෙවෙනි ගාණ හදලා මේ උත්තර ගන්න පුළුවන්. ඒ නිසා අපි දෙවෙනි ගාණේ තියෙන ආධාරක පාදය 10යි. මේ පාදය 10යි. ඍජුස 12යි. එතකොට පුතේ ආධාරක පාදය 10 වෙනකොට පුතාලා දැනගන්න ඕනේ මෙන්න මේක වෙන්නේ. දැන් 12 6 නම් මේ පාදය 10ක් වෙනකොට මේ පාදය 5යි. ඉතින් මේ පාදය 5යි මේක 12යි. පයිතගොරස් සම්බන්ධය දාලා පහසුවෙන් හොයා ගන්න පුළුවන් ත්‍රිකෝණ මුහුණතක උච්චය. මෙන්න මේක. ඒක හෙව්ව ගමන් පුතාලට මේ විදිහට පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි හොයන්න පුළුවන්. හරි. ওই විදිහට අපි තවත් ගණන් කීපයක් කරමු. මේ නිසා පුතේ වන්න මාක් කරගන්න ඔයාලට දෙවෙනි ගාන පුතාලා තනියම සෑදිය යුතුයි. අපි දැන් දෙවෙනි පිටුවෙත් මේ වගේ ගණන් කිහිපයකට යමු. අපි ගමු පුතාලා අංක වලින් පොඩි දෝෂයක් වෙලා තිනවා. හරි. ඕක වෙන්න ඕනේ අංක 4 4 කියලා දෙකක් මුද්‍රණය වෙලා තියෙනකොට මේ අංකවල දෝෂ තියෙනවා. පුතාලා ඒක දෙවෙනි පිටුවේ තියෙන උඩම ගාන අපි ගමුකෝ. දෙවෙනි පිටුවේ ඉහළම ගාන. බලන්න 4 වෙනි ගාන කියලා තියෙන්නේ. එතකොට ඊට යට ගානත් 4 තියෙන්නේ. බලන්න පුතාලා ඒ උඩම ගාන සමචතුරස්ස පතුලක් සහිත කූඩාරමක පතුල සඳහා රෙදි භාවිතා කර නොමැත. පුතාලා දන්නවනේ අර රෙදි වලින් කූඩාරම් ගහන්නේ පිටණි වල එහෙම අපිට පින්නෙන් වැස්සෙන් තෙමෙන්නේ මේ සාමාන්‍යයෙන් ඔය ට්‍රිප් යනකොට විවිධ කඳවුරු ගහනකොට ගහනවනේ කූඩාරමක්. එතකොට ඒකත් මේ සමචතුරස්‍ර පිරමීඩාකාරව සකස් කරන්න පුළුවන්. එතකොට බලන්න පුතේ මේකේ මුදුන තියෙනවා මෙහෙම. පතුලට දාලා නැහැ රෙදි. සාමාන්‍ය කූඩාරමේ පතුල කියන්නේ පොළවනේ. එතකොට පොළවට වෙන් කළා නැහැ රෙද්දක්. නමුත් වටේ ටික තියෙනවා. ඕනම් පෙලක් තේවැය තියෙනවා පුතේ මෙතනින් පොඩි ෂිපර් එකක් දාලා මේ පළු දෙක වෙන් කරන්න පුළුවන්. නැත්තම් එතන මේ කවුඩුව වගේ තියෙනවා. ඒ තිබ්බත් මේ රෙදි ප්‍රමාණය එහෙම අන්තර්ගතයි. දැන් අපි බලමු මේකේ දීලා තියෙන මිනුම් මොනවද කියලා. මම මේකෙත් ලකුණු කරනවා මෙන්න මේ හරි මැද්ද කේන්ද්‍රයට ඍජුස ලකුණු කරනවා පුතේ. මේක ඍජුස. මෙන්න ත්‍රිකෝණ මුහුණතක හරි මැද්දට තියෙන දුර. මෙන්න ත්‍රිකෝණ මුහුණතක උච්චය. ඔය අඩි කෝදු තියලා පුතාලා ලස්සනට ඇඳ ගන්න ඕනේ. දැන් අපි බලමු මේකේ තියෙන මිනුම් මොනවද කියලා. පතුල සඳහා රෙදි භාවිතා කර නොමැත. රෙදි වල වර්ගඵලය දීලා ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 8යි. මෙන්න මේ ත්‍රිකෝණ මුහුණතේ ලම්බ උස මේ ත්‍රිකෝණ මුහුණතේ ලම්බ උස පුතේ 8යි. මීටර 8යි. ලොකු කූඩාරමක් මීටර 8ක් විශාල ලොකු. අහන පළවෙනි ප්‍රශ්නය තමයි ආධාරක පාදයක දිග කොච්චරද? ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 8යි නෙමෙයි පුතේ. sorry. මේ ගානට අදාළ උඩම ගානේ 5යි. ඊට යට ගාන 8. පුතාලා ඒක හදාගන්න තනියම. හරි. එතකොට මේ ත්‍රිකෝණ මුහුණතේ ලම්බක උස මීටර 5ක් වෙනවා. මේ කූඩාරම සඳහා රෙදි ගිහිලා තියෙනවා 88ක් වර්ග මීටර 88ක් මේ කූඩාරමට රෙදි වැය වෙලා තියෙනවා. එතකොට අපි හොයන්න ඕනේ
මේ ආධාරක පාදයක දිග. මෙන්න මේ ආධාරක පාදයක දිග. මම ගන්නවා පුතේ මේ ආධාරක පාදයක දිග A කියලා. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේ පිරමීඩ් එකේ රෙදිවල වර්ගඵලය සඳහා A ඇසුරු කරගෙන ප්‍රකාශනයක් ලියන්න. එහෙනම් පුතේ එක ත්‍රිකෝණ මුහුණතක වර්ගඵලයේ භාගයයි ආධාරකය A ත්‍රිකෝණ මුහුණතේ උච්චය 5යි. මෙවැනි පෘෂ්ඨ 4ක් වටේට තියෙනවා. අන්නේ 4 විතරයි රෙදි වලින් සකස් කරලා තියෙන්නේ. මොකද පතුල රෙදි නැත. ඒ නිසා පතුලේ වර්ගඵලය ගන්න එපා. එහෙනම් ත්‍රිකෝණ මුහුණත් 4 වර්ගඵලය සමාන කරමු පුතේ කීයද 88ට. බලන්න මේක සුළු වෙනවා දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. 88 නෙමෙයි දරුවෝ මේක මුද්‍රණ දෝෂයක් නෙමෙයි හරි මේක 80යි පුතේ. සර චූටි වැරදිමක් වුණා 80. මෙතන තියෙන්නේ 80 මේක 80 නේ පුතේ 80. හරි එහෙනම් 80 සමාන කළොත් මේ අගයට 5 වරක් 2 10යි 10යි A සමානයි 80 දෙපසම 10න් බෙදුනොත් A සමානයි 8. එහෙමනම් පුතේ මෙන්න මේ ආධාරක පාදයක් මීටර 8යි. එහෙනම් අපි ලියන්න ඕන එක ආධාරක පාදයක දිග මීටර 8යි. ඔන්න ලස්සනට අඩි ගොඩ තියලා ඉරි දෙකක් ගහගන්න. ඊළඟට අහනවා මේ කූඩාරමේ උස සොයන්න. කූඩාරමේ උස මම ගන්නම් පුතේ කැපිටල් H කියලා ඕන. ඕනම අකුරක් ගන්න පුළුවනි. කැපිටල් H. එහෙනම් පයිතගරස් සම්බන්ධය දානකොට පුතේ මෙන්න මේ පාදයේ දිග 8යි නම් පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ ආධාරක පාදයේ 8යි නම් මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ 8න් භාගය කීයද? 4යි. එහෙනම් මෙන්න මේ දිග 4යි. එහෙනම් මේකට පයිතගරස් සම්බන්ධය දානවා. h වර්ග ධන කැපිටල් H කියලා ගමු. h වර්ග ධන 4 වර්ගය සමානයි බලන්න පුතේ කර්ණය වෙන්නේ කවුද කියලා. මේ පිරමීඩේ ඍජු කෝණේ ත්‍රිකෝණයේ මේ ඍජුස h නම් මේ දුර අපි කිව්ව ආධාරක පාදයක් 8ක් වෙනකොට මුළු දිග 8යි නම් පුතේ මෙතෙන් ඉඳන් මෙතෙන්ට දිග 4යි නම් කර්ණය වෙන්නේ පුතේ මෙන්න මේ 5. ත්‍රිකෝණ මුහුණතේ උච්චය. හරිම ලේසි අගයක්. 5 වර්ගය. බලන්න මේක නිකම්ම සුළු වෙනවා. 4 වර්ගය 16යි 5 වර්ග 25යි. එහෙනම් කැපිටල් H වර්ග සමානයි. එහා පැත්තට ගිහින් පුතේ 25න් 16ක් අඩු කළොත් 9යි. දෙපසම වර්ගමූල ගත්තාම H සමානයි 3යි. එහෙනම් මේකේ උස මීටර 3යි. එහෙනම් මෙන්න මේ හදලා තියෙන කූඩාරමේ හරියටම ඍජුස වෙන්න ඕනේ මීටර 8. පුතාලා දන්න පයිතගර සම්බන්ධය නේද? 4යි 3යි 5යි නේද? 3 4 5 පයිතගර සම්බන්ධයේ සරලම අවස්ථාව. හරි. ඉතින් මෙවැනි ගණන් හදන්න පුළුවන් සමහර වෙලාවට පුතේ මෙතන උත්තරේ මූල උත්තරයක් එන්න පුළුවන්. අපි හිතුව මෙතන උත්තරේ 19 නම් ආවේ මූල 19. එතකොට එහෙමම තියෙනවා. මූල උත්තරයක් ලෙස තියන්න පුළුවන්. හරි. එසේනම් දරුවනේ ඊට යට තියෙන ගාන. ඒකත් අංක 4 යටතේ තියෙන මේ උඩම ගාන නෙමෙයි ඊට යට තියෙන ගානත් පුතාලට මම ඉතුරු කරනවා හදන්න. මොකද ඒකත් මේ හා සමානම ගානක් නිසා. හරි. ඊළඟට බලමු. තව අපි ගානකට යමු. පුතාලට ඊට යට තියෙන අංක 6 5 මාරු වෙලා තියෙන පුතේ. උඩ තියෙන අංකය 6 යට තියෙන අංකය 5 අංක පොඩි මාරු වීමක් වෙලා තියෙනවා. ඒ පුතාලා ඊළඟ තියෙන කුඩාරමේ ගාන තනියම හදන්න. පතුලේ ආධාරකයේ මීටර 6ක් වූ සමචතුරස්‍ර පතුලක් සහිත කුඩාරමක වහලය හා පතුල සඳහා රෙදි. එතකොට පුතේ කුඩාරමේ වහලය කියලා කියන්නේ වටේ ත්‍රිකෝණ මූණත් වලටත් රෙදි. හරියටම කුඩාරමේ පතුලටත් තියෙනවා ඒකෙන්ම හදපු රෙද්දක්. එතකොට ඒ ගාන හදනකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය අරන් හදන්න. ඒ වගේම ගානක් යට තියෙන අංක 5 ගාන. මම දැන් 5 වෙනි ගාන කියලා දෙන්නෙත් ඊට උඩ තියෙන ගාන හා සමානමයි. අපි බලමු එම ගාන. පැත්තක දිග සෙන්ටිමීටර් 10ක් වූ සමචතුරස්‍ර පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 400යි. අපි මේ විදිහට අඳිමු. මේක 10යි සෙන්ටිමීටර ආධාරක පාදයේ 10යි පැත්තක දිග 10යි සමචතුරස්‍ර පිරමීඩයක්. එතකොට පුතේ මෙන්න මේවත් ඉතිරින් අඳින්න පුළුවනි. මම මෙතනදී පුතේ මේක රතු පෑනින්ම ඇඳලා පෙන්නන්න ඔයාලට ඒක වඩාත්ම පැහැදිලි වෙන්න. පුතාලට ඒක පැන්සලෙන් අඳින නිසා ඒක විශේෂත්වයක් අවශ්‍ය නැහැ.
පාට පාටින් ලකුණු කිරීම ඕනේ නැහැ. නමුත් එහෙම ලකුණු කරගත්තොත් වැරද්දක් නැහැ. දැන් බලන්න මේකේ පැත්තක දිග 10යි. එහෙනම් මෙන්න මේ ආධාරක පාදයක දිග සෙන්ටිමීටර 10යි. පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 400යි. මුළු වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 400යි. වර්ග සෙන්ටිමීටර අහනවා මේ ත්‍රිකෝණ මුහුණතක මෙන්න මේ ත්‍රිකෝණ මුහුණතක උච්චය කීයද කියලා ලම්බ උස. ඒකට උච්චය. උතන ලම්බ කියන්නේ නිකම් බලන්න පුතේ. හරි ලම්බ උස. එහෙමනම් අපි මේකට පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය දාන්න ඕනේ. මොකද්ද මුළු පෘෂ්ඨ වර්ගඵලයේ භාගයයි ආධාරකය 10 ත්‍රිකෝණ මුහුණතක උච්චය h. අන්න ඒ වගේ ත්‍රිකෝණ මුහුණත් හතරක් සහිතව පතුලටත් වර්ගඵලයක් ගන්න ඕනේ පුතේ. මොකද මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණ 4යි පතුල 10 වරක් 10යි. අන්නේ සියලුම පෘෂ්ඨ වර්ගඵලය සමාන කරනවා 400ට. 400ට. එහෙනම් බලන්න පුතේ ත්‍රිකෝණයක උච්චය h කියලා ගත්තොත් මුහුණතේ ත්‍රිකෝණ 4 වර්ගඵලයට පතුලේ වර්ගඵලය එකතු කරපුවහම මුළු පෘෂ්ඨ වර්ගඵලය 400ක් එනවා. දැන් අපි මේක සුළු කරමු. මෙතෙන්ට 10ට දෙවරක් 5යි 5 වරක් 4 20යි 20යි h. මෙතන 10 වරක් 10 100යි සමානයි 400. දෙපසින්ම 100ක් අඩු කළොත් දරුවනේ 20යි h සමානයි කීයද 300ය. දෙපසම 20න් 20න් බෙදුනොත් h 10න් 10න් කැපෙනවා බිඳුවට බිඳුව 30 දෙකෙන් බෙදුනොත් 15යි. ඒ නිසා මේ තොරතුරු අනුව මෙන්න මේ ත්‍රිකෝණ මුහුණතක උස වෙන්න ඕනේ ලම්බ උස. ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස අපි එක ලියමු ලම්බ උස සෙන්ටිමීටර 15යි. ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 15යි. හරි නේද? මෙන්න මේ ලම්බ උස 15යි. ඕක තමයි පළමු කොට කරන්න ඕනේ. බලන්න දෙවෙනි කොටසෙන් අහනවා පිරමීඩයේ උස සොයන්න කියලා. පිරමීඩයේ උස. මේ පිරමීඩයේ උස සොයන්න ඕනේ. එතකොට බලන්න පුතේ පිරමීඩයේ උසට මම ගන්නම් කැපිටල් H කියලා. පිරමීඩයේ උස සොයනකොට පුතේ අපිට මෙතනදී යොදා ගන්න පුළුවන් මෙන්න මේකට පයිතගරස් සම්බන්ධය. මෙතන ආධාරක පාදය 10 නම් මෙන්න මේ දුර වෙන්නේ පුතේ 5යි. එහෙනම් මේකට පයිතගරස් සම්බන්ධය දානවා. h වර්ග ධන 5 වර්ග සමානයි මෙන්න මේ කර්ණය සිම්පල් h එව්වා කීයද 15. 15 වර්ගය. මෙතනදී පුතේ බහුලව යෙදෙන්නේ පයිතගරස් සම්බන්ධය. හරිනේ මේ ආධාරක පාදයක් 10ක් වුණොත් මේ ටික 5යි. එහෙනම් අපිට පුළුවන් මේක සුළු කරන්න. මේ කැපිටල් H ගත්තේ ඍජුව. එහෙනම් h වර්ග ධන 25 15 225යි. 25ක් අඩු වුණොත් h වර්ග සමානයි 200යි. දෙපසම වර්ගමූල ගත් විට පුතේ h සමාන වෙන්නේ 200 කියලා කියන්නේ පුතාලා දන්නවා 100 වරක් 2. එහෙනම් මේක ලැබෙන්නේ 10යි මූල 2. එහෙනම් 10යි මූල 2 දක්වා සුළු කරන්න පුළුවන්. මීට වඩා සුළු කරන්න උවමනා නැහැ. අවශ්‍ය නම් මූල 2 යගේ 1.41 ආදේශ කරලා තවත් සරල කරන්න පුළුවන්. නමුත් අපි ওই මට්ටමින් තියමු. එහෙමනම් අපි ලියනවා පුතේ මේකේ උස 10යි මූල 2යි සෙන්ටිමීටර. ඉතින් මූල 2 යගේ ආදේශ කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි නේද පුතේ. ඒක දීලා තිබුණොත් යනවා තව ඉදිරියට. ඒ නිසා මේ අමාරු පාඩම නෙමෙයි පුතේ. ඊටාම සරලයි. හැබැයි මේ යෙදීම් වලට ඕගොල්ලෝ හුරු වෙන්න වෙනවා. මොකද හුරු නැතිකම තමයි පෙළක් දරුවන්ට තියෙන ලොකුම අපහසුතාවය. ගණන් දෙක තුනක් හදනකොට ඔයාලට තේරෙනවා හරි සිම්පල්. ඒ නිසා මේක වීඩියෝ එක බලමින් හදනකොට වඩා පුතේ මේක අවබෝධ කරගෙන ඊට පස්සේ වීඩියෝ එකකින් පසුව පුතාලා මේ ගණන් ටික හදාගෙන යන්න. බොහොම ආසාවෙන් කරන් යන්න පුළුවන්. ලස්සනට ඊට වෙන් කරලා තිනවා හදාගෙන යන්න පුළුවන්. එහෙමනම් පුතේ මං මීට උඩින් තියෙන ගණන් දෙකම පුතාලට ඉතුරු කළයි මේ ගාන හැදුවේ. එහෙමනම් අපි ඊළඟ 3 වෙනි පිටුවේ තියෙන ගැටලු ටික විසඳ ගමු. හැබැයි මේ පාඩමේදී පුතේ විභාග ගණන් වල ගත්තාම සාමාන්‍ය පෙළ විභාගෙට මේවෙන් එන ගණන් බොහෝම අඩුයි. බොහෝ විට විභාග ගණනක් එන්නේ පුතේ ඉන්න බැරි කමක් නැහැ. මොකද මේක පෙළ පොතේ පාඩමක් නිසා. බොහෝ විට විභාග ගණනක් එන්නේ සිලින්ඩර, කේතු, ගෝල සම්බන්ධ කරලා. ඒ නිසා අපි මේ ටිකත් කොහොමත් මෙන් ඉදිරියට යනවා. දැන් අපි 3 වෙනි පිටුවේ තියෙන ගැටලු ටික බලමු. අංක 3 4 7 මේ මම නිබන්ධනයේ මොකද මේ ටයිප් සෙටින් මම්මයි පුතේ කලේ මට අංක ටික පෙළ ගස්සන්න බැරි වුණා. මොකද මේ ගණන් ටික සකස් කළාට
අංක පෙළ ගස්සලා නැහැ. පුතාලට මම පිටුව පළමු ගාන බලන්න පුතේ. ආධාරක පාදයයි එළදාරයක දිගයි දීලා හදන්න තියෙන ගාන. හරි. අංක 3. පතුලේ ආධාරක පාදය සෙන්ටිමීටර් 10යි එළදාරයක් සෙන්ටිමීටර් 13යි. එහෙනම් පුතේ ඔක ලකුණු කර ගන්න ඕනේ. මෙන්න. මේ පිරමිඩ් එකේ අර මැද තියෙන ප්‍රධාන මිනුම ගමු අපි. ඍජුස ත්‍රිකෝණ මුහුණතකට තියෙන දුර මෙන්න ත්‍රිකෝණ මුහුණතක උච්චය. අපි ඒක කඩේ දෙන්න මොන කරමු. බලමු පුතේ මේකේ දත්ත ටික පතුලේ ආධාරක පාදය 10යි. එහෙනම් මේ පාදයක් 10යි මෙන්න මේ පාදයක් සෙන්ටිමීටර 10යි. එළදාරයක් කියන්නේ පුතේ මෙන්න මේක සෙන්ටිමීටර 13යි. පුතාලා දන්නවා දැන් ඝන වස්තුවක ගත්තාම මේ අපිට අතට අහු වෙන දේනේ පුතේ ධාරය නේද? එහෙනම් මේ එළදාරයක් කියන්නේ මෙන්න මේ ධාරයක්. එළදාරයක් 13යි. පෘෂ්ඨ වර්ගඵලයක් පරිමාවක් සොයන්න. ඔච්චරයි දීලා තියෙන්නේ. දැන් පුතේ ඕගොල්ලන්ට පුළුවනි මේ ත්‍රිකෝණ මුහුණතේ ත්‍රිමාන රූපේ මෙතන මෙහෙම ඇඳ ගන්න ඕමනා නැහැ පුතේ. මේ ත්‍රිකෝණ මුහුණත මෙහෙම ඇඳලා පෙන්නන්න ඕනේ. මෙතනින්ම ලකුණු කරන්න පුළුවන් අපිට. මේ ත්‍රිකෝණ මුහුණතේ මේ 13යි එළදාරයක්. මේ පාදයේ 10යි. එතකොට මෙන්න මේ උච්චය නිසා මේක සමද්විපාද ත්‍රිකෝණයක උච්චය නිසා මේක සමච්ඡේද වෙනවා පුතේ. එතකොට වෙන්නේ මෙන්න මේ පාදයක් සෙන්ටිමීටර 5ක් වෙනවා. මේ 10 හරියටම දෙකට බෙදෙනවා 5යි 5යි. එතකොට මේ ත්‍රිකෝණ මුහුණතේ උච්චය මම h කියලා ගත්තොත් පයිතගරස් සම්බන්ධය දාලා මෙන්න මේ h හොයන්න පුළුවන්. ඒ නිසා ඔයාලට මේ රූප සටහන ළඟින්ම චූටියට ඉඩක් තියෙනවා පුතේ. ඕනනම් මෙන්න මේ ත්‍රිකෝණ මුහුණත ඇඳ ගන්න. මේ ත්‍රිකෝණ මුහුණතේ එළදාරයක් 13 බවත් ආධාරක පාදයේ 10 වුණාට මේ උච්චය නිසා දෙපස 5යි 5යි ලකුණු කරමු. දැන් අපිට පුළුවන් පයිතගරස් සම්බන්ධය දාලා මේ සමද්විපාද ත්‍රිකෝණයේ උච්චය හොයන්න. අපි හොයමු මේකේ උච්චය. h වර්ග ධන 5 වර්ග සමානයි 13 වර්ග. පුතාලා දන්නවා මේකට මේ කරණි සුළු කිරීම. පයිතගරස් සම්බන්ධය යෙදීම. හරි බලන්න. h වර්ග 5 වර්ග 13 වර්ග. මේක සරලව සුළු වෙනවා. 5 වර්ග 25යි 13 වර්ග 169යි බලන්න h වර්ගයනේ. 169 25ක් 144යි අඩු කරොත් දෙපසම මූල ගත්තොත් h සමානයි 12යි. ඒ නිසා මෙන්න මේ එක සුළු වුණා. එහෙනම් මේ ත්‍රිකෝණ මුහුණතක උස ඉන්නේ පුතේ 12 සෙන්ටිමීටර. ඊළඟට බලන්න පරිමාව හොයනකොට මෙන්න මේ ඍජු උස හොයන්න ඕනේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ඍජු උස ගන්න නම් පුතේ කරන්න ඕනේ මෙන්න මේකට පයිතගරස් සම්බන්ධය දානවා. එතකොට ඍජු උසත් එක්ක සම්බන්ධ වෙන අනිත් කොටස් දෙක තමයි පුතේ මේ ඍජු උස එක පාදයක් වෙනකොට මෙන්න මේ පාදය. 10 නම් මෙන්න මේක වෙන්නේ 5යි. සෙන්ටිමීටර 5යි. මෙතන ඉඳන් මෙතෙන්ට 5යි. මේක h හොයලා තියෙනවා 12. එහෙනම් මෙන්න මේ ඍජු උස හොයන්න කැපිටල් h හොයන්න පයිතගරස් සම්බන්ධය දැම්මොත් h වර්ග ධන 5 වර්ග මේ කැපිටල් H පුතේ සිම්පල් H නෙමෙයි කැපිටල් H ඍජු උස h වර්ග ධන 5 වර්ග සමානයි සිම්පල් h වර්ග. එතකොට කැපිටල් H වර්ගනේ හොයන්නේ 5 වර්ග 25යි. h 12ක් වෙනකොට h වර්ග වෙන්නේ 144යි. ඒ නිසා පුතේ එහා පැත්තට ගිහිලා අඩු කළොත් h වර්ග සමානයි 144න් 25ක් අඩු කරගන්න ඕනේ. 14න් 5ක් 9යි 3යි 3න් 2ක් එකයි 119. එහෙනම් 119ක් කියන්නේ. දෙපසම වර්ගමූල ගත් විට දෙපසම වර්ගමූල ගන්නවා. ගත්තාම h සමානයි වර්ගමූල 119. එතකොට මූල ඇසුරෙන් අපිට උත්තරේ තියන්නත් පුළුවන්. නමුත් මෙතන දීලා තියෙනව නේද පුතේ? වර්ගමූල 119 10.9 කියලා ගන්න කියලා තියෙනවා. ඒ නිසා අපිට දැන් හොයන්න තියෙන්නේ මේකේ පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි. අපි ගමු මේකේ පෘෂ්ඨ වර්ගඵලය. ඉස්සෙල්ලම ගමු පෘෂ්ඨ වර්ගඵලය. ත්‍රිකෝණ මුහුණත් 4යි භාගයයි ආධාරකය 10 උච්චය සිම්පල් h. අපි හොයලා තිනවා සිම්පල් h 12යි. මේ වගේ ත්‍රිකෝණ මුහුණත් 4ට එකතු කරනවා පතුල 10 වරක් 10 100යි.
දෙවරක් 1යි 12ට 6යි 6 වරක් 4 24යි 10න් ගුණ කළොත් 240යි 100යි උත්තරේ 340යි. මෙන්න පෘෂ්ඨ වර්ගඵලය 340යි. මේකේ පරිමාව සමාන වෙන්නේ 3න් 1යි පතුලේ වර්ගඵලය උස 3න් 1යි පතුල වෙන්නේ පුතේ 10 වරක් 10 100යි. ඍජු උස මූල 119යි. හැබැයි මූල 119ට අගයක් තියෙනවා. අපි බලමු එහෙමනම් මේකේ කීයද එන්නේ කියලා 10 වරක් 10 100යි. ගුණ කිරීම මූල 119 කියන්නේ 10.9 ගන්න කියලා තිනවා බෙදීම 3. පොතලට ඉතින් මේක සංඛ්‍යාත්මක උත්තරයක් තියෙන එක ලීසි. 10.9 100න් ගුණ කළොත් දශම ස්ථාන දෙකක් පනිනවා 1090යි. 100න් ගුණ වෙන්න එපා මේ 10.9 1090යි. දැන් 1090 3ෙන් බෙදනවා. 10ට 3 වරක් 3 9යි 1යි. 19ට 3 වරක් 6 18යි 1යි. 10ට 3 වරක් 3 9යි 1යි. 10ට 3 වරක් 3 9යි 1යි. කොහොම දිගටම යන්නේ 3යි 3. ඒ නිසා ආසන්න වශයෙන් ගන්න පුළුවන් 363.33යි ඝන සෙන්ටිමීටර. මොකද මූලාගයට මූල සඳහා අගයක් දීලා තියෙන නිසා අපි මේක මූල ඇසුරෙන් තියලා බෑ අවසානයේට එක්සුරු කරන්න. එහෙනම් 363.33ක් වගේ තමයි මේකේ පරිමාව ලැබෙන්නේ. හරි පුතේ මේවා ඊටාම සරල සුළු කිරීම. ඉතින් ඔයාලට මේ තියෙන මිනුම් හඳුන ගන්න. ආධාරක මොනවද? රිඩියුසර් මොකද්ද? ත්‍රිකෝණ මූලතක උච්චය එළදාරය. මේ වගේම ගාණක් පුතාලට තියෙනවා. 4 වෙනි ගාණ ඊට යටින් තියෙන. ඒකත් පුතේ ඔයාලා තනියම කරන්න. ඒකත් ඕගොල්ලන්ට තනියම කර දෙයක්. අපි දැන් බලමු ඊට යට තියෙන ගණන්. හරි. අපි බලමු ඊට යට තියෙන 7 වෙනි ගාණ. 3 වෙනි පිටුවේ තියෙන යටම ගාණ බලමු. දැන් මේ පාඩම පුතාලට ඕනේ නම් පෙළ පොත බලලා පෙළ පොතේ නිදසුන් සටහන් බලලා තනියම උනත් ඉගෙනගෙන කරන්න පුළුවන් පාඩමක්. ඉතින් ගුරුවරයෙක්ගෙන් මග පෙන්වීමක් නැතුව කරන්න පුළුවන් දරුවොත් පිරිසක් ඉන්නවා. හැබැයි ඉතින් සමහර දරුවන්ට ගුරුවරයෙක්ගෙන් පොඩි උදව්වක් ඕනේ. දැන් ඒ උදව්ව උපරිම ඇති පුතේ මෙහෙම දුන්නාම දැන් ඔයාලට තේරෙනවා මේ ඝන වස්තුවක් සඳහා මොකද්ද සූත්‍රය කොහොමද යෙදීම් කරන්නේ කොහොමද උත්තර ගන්න කියලා. බලන්න සමචතුරස්‍ර පිරමීඩයක පතුලේ ආධාරක පාදයේ 12යි. අපි 7 වෙනි ගාන. සමචතුරස්‍ර පිරමීඩය. පතුලේ ආධාරක පාදයේ 12යි. පරිමාව දීලා තියෙනවා 480යි කියලා. එතකොට අපි මේ පිරමීඩ් එකේ අර මිනුම් ටික ලකුණු කරගමුකෝ පුතේ. හැම වෙලෙම මේ පිරමීඩ ගානක් හදනකොට අපිට ඍජුස ත්‍රිකෝණ මුහුණතක උච්චය මේ වගේ මිනුම් ඕන වෙනවා. බලන්න ආධාරක පාදයක් සෙන්ටිමීටර් 12යි. පරිමාව 480යි. එහෙනම් මේකේ පරිමාව දීලා තියෙනවා පුතේ ඝන සෙන්ටිමීටර 480. ඉස්සෙල්ලාම කියනවා මේකේ ඍජු උස හොයන්න. මම ඍජු උසට ගන්නම්කො පුතේ සුපුරුදු පරිදි කැපිටල් H කියලා. එහෙමනම් ඍජු උස H නම් පරිමාවට සූත්‍රය 3න් 1යි පතුලේ වර්ගඵලය 12 ගුණ කිරීම 12 උස H සමානයි 480. 3න් 1යි පතුලේ වර්ගඵලය උස. අන්න පරිමාව සමාන කරනවා 480ට. 3 වරක් 12ට 4යි. 4යි 12යි ගුණ කළොත් පුතේ 12 වරක් 4 48යි. 48යි H 480 නම් දෙපසම 48න් 48න් බෙදනවා. එහෙනම් H සමානයි 10යි. මේක Tamanට කැමති අකුරක් ගන්න බලන්න. X Y H P Q කැමතිම සිම්පල් අකුරක් හරි අරගෙන හදන්න. සාමාන්‍ය සිම්පල් අකුර තමයි බොහෝ විට ගන්නෙ. නමුත් අර H අපි උසට සාමාන්‍යයෙන් අපි height කියලානේ ගන්න පුතේ. නිසා උස සඳහන් වෙන තැනකදී අපි H අකුර භාවිතා කරනවා. හරි. එතකොට ඔන්න පුතේ පතුලේ ආධාරක පාදයේ දුන්නා පරිමාව දුන්නා නම් H හෙව්වා. එතකොට මේ හොයලා තියෙන්නේ උස. එහෙමනම් දැන් අපිට ලියන්න පුළුවනේ ඍජු උස. අපි ලියමු පුතේ මේකේ මොකද්ද? ඍජු
උස 10යි. මේ පිරමීඩ් එකේ ඍජු උස 10යි. ඔන්න ඒක හොයලා ඉවරයි. තව කොටස් දෙකක් තියෙනවා. බලන්න පුතේ කොටස් දෙක. ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස සොයන්න. මෙන්න මෙයාව හොයන්න කියනවා ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස. මම ගන්නම් h කියලා. මේක හොයන්න පුතේ පයිතගරස් සම්බන්ධය දාන්නේ. එයි පයිතගරස් සම්බන්ධයනේ. දැන් ඍජු උස හෙව්වා 10යි. ආධාරකයේ 12යි නම් පුතේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් මේ මෙතෙන්ට තියෙන දුර වෙන්නේ 6යි. ත්‍රිකෝණ මුහුණතක උස අපි ගමු සිම්පල් h. එහෙනම් මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක් පයිතගරස් සම්බන්ධය දානවා. h වර්ගය සමාන වෙනවා කැපිටල් H වර්ග ධන 6 වර්ග. h කියන්නේ 10 නම් පුතේ h වර්ගය කියන්නේ 10 වර්ගය 100යි. 6 වර්ගය 36යි 136යි. 136යි. එතකොට බලමු අපි මේක සුළු වුණොත් h වර්ග 136යි. දෙපසම මූල ගත් විට h සමානයි වර්ගමූල 136. හැබැයි පුතේ ඔක සුළු කරන්න පුළුවන්. අපි බලමු 136 කොහොමද සුළු වෙන්නේ කියලා. 136 අපි පරිමේය සාධකයේ වෙන් කරනවා නම් පුතේ 136 දෙකට බෙදනවා. 13ට 6යි 16ට දෙවරක් 8යි 68යි. 68 දෙකෙන් බෙදපුවම 6ට 3යි 8ට 4යි 34යි. නැවත බෙද කොච්චර ගියත් අපි ඕනනම් ආයි දෙකට බෙදුවොත් 17යිනේ පුතේ. එතකොට 17 17න් බෙදුනොත් 1යි. පරිමේය සාධකයේ වෙන්නේ පුතේ හැම වෙලෙම මෙන්න මේ ජෝඩු ගුණ කරපුවාම ලැබෙන සාධකය තමයි පරිමේය සාධකය. ඒ කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාව වර්ග කොටස වෙන්නේ. එහෙනම් දෙවරක් දෙක 4යි. 17 වරක් දෙක 34යි. එහෙනම් මේක ලියන්න පුළුවන් ආකාරය තමයි පුතේ 4 වරක් 34. දැන් අපිට පුළුවන් මේ 4 පරිමේය සාධකය ලියන්න පුළුවන් මූල ලකුණෙන් ඉවත් කරන්න. 4 වර්ගමූලය 2යි 2යි මූල 34. 2යි මූල 34. ඒ නිසා ඔප්පු කරන්න කියන්නේ පුතේ ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස මෙන්න මේවා පෙන්වන්නේ. ඒ නිසා අපි ලියනවා ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස. ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 2යි මූල 34යි cm. හරි නේද පුතේ? ඔන්න. ඒකම ලම්බ උස කියලා ලිව්වත් ඇති. ඔන්න ඒකට අදාළ පිළිතුර. ඊට යටින් අහනවා රෝමි ලක්කම් 3. පෘෂ්ඨ වර්ගඵලය. හරි. මම මේක මකන්නම් පුතේ නැත්නම් ඉඩමදි මේ හදාන්න. ඔන්න බලන්න පෘෂ්ඨ වර්ගඵලය හදමු මෙතන. උත්තරේ ලියන්න ඕනේ පුතේ. එහෙනම් මේකේ පෘෂ්ඨ වර්ගඵලය අපි ගමු A කියලා. ත්‍රිකෝණ මුහුණත් 4ක් තියෙනවා. බලන්න භාගයයි ආධාරකය වෙන්නේ පුතේ 12. ආධාරකය වෙන්නේ 12. ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස සිම්පල් h අපි හොයලා තිනවා පුතේ. සිම්පල් h කියන්නේ කීයද? 2යි මූල 34. භාගයයි ආධාරකයේ උච්චය. මෙන්න එක මුහුණතක වර්ගඵලය මෙවැනි මුහුණත් 4ක් තියෙනවා. මේ වගේ මුහුණත් 4ක් තියෙනවා. එතකොට බලන්න පුතේ ත්‍රිකෝණයක වර්ගඵලයේ භාගයයි 12 ගුණ කිරීම මේ උච්චය වෙන්නේ සිම්පල් h අපි හොයලා තිනවා 2යි මූල 34. ඒ වගේ ත්‍රිකෝණ මුහුණත් 4ක් තියෙනවා. ඕකට එකතු කරන්න ඕනේ පතුල. පතුල කීයද පුතාලා? 12 අරක් 12. හැකිතාක් සුළු කරමු. ඕනම් මේ දෙකට මේ දෙකම සුළු කරමු. එතකොට පුතේ මෙතන 12 අරක් 4 48යි. 48යි මූල 34යි. නේද? මේ 12 අරක් 4 48යිනේ. 48යි මූල 34යි. මෙතන 12 අරක් 12 144යි. බලන්න මේකෙන් පොදු සාධකයක් පිටතට ගන්න පුළුවන්. මේක හැටියට පුතේ 48ක්. ඔයාලම දැක්කනේ මේ 12යි 12යිත් පොදුයි. මෙතන 4ට 12ට 4කුත් පොදුයි. එහෙනම් 12 අරක් 4. එහෙනම් 48න් බෙදුනහම මෙතන මූල 34යි. 144ට 48 ඒවා කීයක් වෙනවද? බෙදලා බලන්න පුතේ. 144ට 48 ඒවා කීයද? මනෝමයෙන් ගන්න පුළුවන් 50 ඒවා 3ක් 150යිනේ පුතේ. 50 ඒවා 3ක් 150 නම් 48 ඒවා 3යි. නැත්තම් 12 වරක් 4යි 12 වරක් 12යි. 4 වරක් 1යි 3යි 3යි.
එහෙනම් මේක තමයි බලාපොරොත්තු වෙන පිළිතුර මෙන්න වර්ග සෙන්ටිමීටර්. හරිම ලේසි. ඒ නිසා මේ පුතාලා මේ කරණි පාඩමත් 11 වසරේ මුල් පාඩමක් ලෙස ඉගෙන ගත්තා. ඊට අමතරව මේ සුළු කිරීම කොහොමත් පුතේ ඕගලන්ට පුළුවන්කම තියෙන්න එපා 11 වසරේ ගණන් හදාදී නේද? ඒ නිසා ඔන්න පෘෂ්ඨ වර්ගඵල පරිමා සම්බන්ධ එක එක මිනුම් දුන්නාම හදන ආකාරය. එහෙමනම් පුතේ අපි මේකේ බොහොමයක් ගණන් හැදුවා. පුතාලාට තව තියෙන්නේ ඔයාලට මම ගණන් ඉතුරු කරමින් යන්නේ පුතේ ටිකක් හදන්න. එහෙනම් බලන්න පුතාලගේ අවසන් පිටුවේගේ 4 වෙනි පිටුවේ මේ සමචතුරස්‍ර පිරමීඩ ගැන. දැන් මේක දිගු පාඩමක් වුණාට 10 කොටස් ටික පුතාලට මම අතෑරියා. මොකද 10 ටික ඔයාලා මීට කලින් මගේ වීඩියෝ බලන්න ඇති 10 වසරේදී තිබිච්ච පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව කොටස. නමුත් ඒවත් 11 වසරේ පාඩමට අදාළයි පුතේ. මොකද 11 කියලා කියන්නේ පුතාලා සාමාන්‍ය පෙළ විභාගයට යනකොට ප්‍රිස්ම පරිමාව පෘෂ්ඨ වර්ගඵල එහෙම නැත්නම් සිලින්ඩර් පෘෂ්ඨ වර්ග පරිමා එනවා විභාග ගණන් වලට. එහෙමනම් අපේ 4 වෙනි පිටුවේ තියෙනවා මම හිතනවා පුතාලට මේ 8 වෙනි ගානේ චූටි මග පෙන්වීමක් කළොත් ඇති පුතේ. මේ ගාන මං හදන්න උවමනා නැහැ. 8 වෙනි ගාන පුතාලට හදත හැකි. මේ බලන්න. සමචතුරස්‍ර පිරමීඩයක ඍජු උස 8යි. එතකොට මෙන්න මේ උස දීලා තිනවා සෙන්ටිමීටර් 8ක් උසයි. පරිමාව දීලා තිනවා. පරිමාව දීලා පුතාලගෙන් අහන්නේ පළවෙනි එක අහන්නේ ආධාරක පාදයක්. ඒ නිසා පුතේ ආධාරක පාදයක් ගන්න සිම්පල් A කියලා. ඒකට පුතාලට මෙන්න මේ 3n එකයි පතුලේ වර්ගඵලයේ ගුණ කිරීම උස කියන සම්බන්ධය දැම්ම ගමන් ඔයාලට පුළුවන් සිම්පල් ඒව හොයාගන්න. මොකද ආධාරක පාදයේ A ඇසුරින් දන්නවා. ඍජු 8යි කියලා දන්නවා. එහෙනම් 3n එකයි A ගුණ කිරීම 8 තමයි පරිමාව. ඕක සමාන කරනවා 384ට සමාන කළා ඒව හොයන්න පුළුවන්. ඒව හෙව්ව ගමන් පුතේ ඒකෙන් භාගයක් වෙන්නේ මෙන්න මේ දුර. එතකොට ඒට 10ක් ආවොත් මේක එකෙන් භාගයක්. හරි. ඒ නිසා පුතාලට මෙන්න මෙතන කොටසත් හොයාගන්න පුළුවන්. හරි. මම මේක පුතාලට පොඩ්ඩක් ගොඩනගලා පෙන්නන්නම්. මේ බලන්න. පළවෙනියෙන් මහන්නේ ආධාරක පාදයක්. එතකොට අපි ආධාරක පාදයක් A කියලා ගත්තොත් පුතේ 3n එකයි A ගුණ කිරීම A තමයි පතුලේ වර්ගඵලයේ උස 8යි. ඕක සමාන කරනවා 384ට. පුතේ මෙතන A වර්ග උක්ත වෙනකොට 384 බෙදිච්ච 3න් අර පැත්ත ගුණ වෙනවා. ගුණ වෙච්ච 8න් බෙදෙනවා. ඔයාලා දන්නවනේ මේ බෙදිච්ච 3න් අර පැත්ත ගුණ වෙනවා. ගුණ වෙච්ච 8න් බෙදෙනවා. නැත්තම් දෙපසම 3න් 3න් ගුණ කරපුවාම මේ 3 කැපිලා යනවා. මේ පැත්ත 3න් ගුණනවා. දෙපසම 8න් 8න් බෙදපුවාම හරියට 8ක් එනවා. මෙන්න A වර්ග. එහෙනම් අපි දැන් සුළු කරන්න ඕනේ පූර්ණ වර්ගයක් එන විදිහට. අපි බලමු 384 ගුණ කිරීම 3 බෙදීම 8. අපිට පුළුවන් 4ෙන් බෙදන්න. 4ෙන් බෙදුනොත් පුතේ මේක 2යි. මේක 4ෙන් බෙදුනොත් 38ට 4 වරක් 9 36යි. 3n එකයි පතුලේ වර්ගඵලයේ උස 8යිනේ දීලා තියෙන්නේ පුතේ. හරි 384ත් හරි. එහෙමනම් බලමු මේක සුළු කරලා. 4 වරක් 2යි 4 වරක් 9 36යි දෙකක් ඉතුරුයි 24ට 4 වරක් 6යි. 4 වරක් 9 36යි දෙකක් ඉතුරුයි 24ට 4 වරක් 6යි. තව දෙකෙන් බෙදනවා දෙවරක් 1යි දෙවරක් 4 8යි 16ට දෙවරක් 8යි 48යි. එතකොට පුතේ මේක සුළු කරනකොට 48 3න් ගුණ කරලා 144 අරගෙන හදන්නත් පුළුවන්. නැත්නම් 48න් සහ 3න් මෙහෙම ගන්න පුළුවන්. දැන් මේ 48 තව දුරටත් බෙදපුවාම පුතේ 48 3න් බෙදපුවාම එනවා 16ක්. ඒ නිසා 16 වරක් 3 ඒ 3යි මේ 3යි ගුණ කළොත්
9 නම් 16 වරක් 9 කියලා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් පුතේ මේ දෙන ගුණ කළත් ප්‍රශ්නයක් නැහැ. 144ක් එන්නේ. දෙපසම වර්ගමූල ගත් විට පුතාලා එතකොට a සමාන වෙනවා 144 වර්ගමූලය 12යි. 12ක් එනවා. ඒ 12 තමයි මේ ආධාරක පාදයේ 12. එසේනම් දරුවනේ ආධාරක පාදයේ 12ක් වෙච්ච ගමන් මෙන්න මේ දුර වෙන්න ඕනේ 12න් භාගෙ කීයද 6යි. අපි මේ මිනුම් ලකුණු කරගන්න ඕනේ පුතේ. දැන් බලන්න එතකොට පළවෙනි කොටස හදලා ඉවරයි. එක හරි. දෙක අහනවා ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස කීයද කියලා. එතකොට ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස මම ගන්නම් සිම්පල් h කියලා. මෙන්න මේකට පයිතකර සම්බන්ධය දාපු ගමන් පුතේ ඔයාලට සිම්පල් h ගන්න පුළුවන්. කොහොමද එන්නේ? h වර්ග සමානයි 6 වර්ග ධන 8 වර්ග. බලන්න දරුවනේ ඕගොල්ලෝ අර 9 10 පන්තිවලදී පයිතකර සම්බන්ධයේ යෙදීම හුරු වෙලා තිබුණා නම් මේ ගණන් හරිම පහසුයි. පෙලක් අයට පයිතකර සම්බන්ධයේ හුරු නැති අය ඉන්නවා. 6 වර්ග 36යි 8 වර්ග 64යි එකතුව 100යි. මෙන්න h වර්ග 100. දෙපසම මූල ගැනීමෙන් h සමානයි 10යි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණ මුහුණතක උස වෙන්නේ ඕනේ පුතේ කීයද? 10යි. ඒ නිසා අපි ලියමු ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 10යි. ඔන්න ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 10යි. මේක 10යි. දැන් මේකේදී අහනවා පෘෂ්ඨ වර්ගඵලය. එhmenan අපි රෝමිලක්කම් 3. පෘෂ්ඨ වර්ගඵලය. එහෙමනම් පුතේ පෘෂ්ඨ වර්ගඵලයේ එන්නේ ත්‍රිකෝණ මුහුණත් 4ක් තියෙනවා. එහෙනම් භාගයයි ආධාරක පාදයේ A කියලා කියන්නේ 12යි. මේ ත්‍රිකෝණ මුහුණතේ උස h 10යි. එතකොට මෙන්න මේ වගේ පෘෂ්ඨ 4ක් තියෙනවා. මේ වගේ ත්‍රිකෝණ මුහුණත් 4කට එකතු කරන්න ඕනේ පතුල 12 වරක් 12. එහෙනම් මෙන්න මේක තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය. දෙවරක් 1යි 12ට 6යි 6 වරක් 4 24යි 240යි 144යි 384යි මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් පුතේ ඔයාලට මේ බලන්න පරිමාව දුන්නාම පරිමාවෙන් හොයාගත්ත ආධාරක පාදය. ඇත්තට මේක තනියම හදන්න පුළුවන් ගාන පුතාලට තනියම හදන්නත් තිබුණා. ඊට පස්සේ අනිත් කොටස් හොයාගත්තා. 7 වෙනි ගාන මීට කලින් අපි කළා පුතේ. ඒ වගේම ගානක් කළා. ඒ නිසා 7 වෙනි ගාන පුතාලට තනියම කරන්න පුළුවන්. ඍජු උස දීලා පරිමාව දීලා හොඳයි මේ කරණි සුළු කිරීමක් එන නිසා මම චූටි මග පෙන්වීමක් කරන්න පුතේ 8 වෙනි ගානට. නමුත් ඒකත් පුතාලට තනියම නම් සෑදිය හැකියි. තනියම සාධන්න පුළුවන් මට්ටමේ ගානක් ඕක. දැන් ඕගොල්ලෝ තමන්ට අවංක වෙන්න ඕනේ දරුවනේ. මොකද හේතුව මේ දැනුමෙන් ඵල ලබන්නේ මේ දැනුමේ යොදවන්නේ ඕගොල්ලෝ. මම නෙමෙයි. මං ඇවිල්ලා විභාගයට ගණන් හදන්නේ. මට තියෙන්නේ පුතාලට මේ විෂය කාරණාව උගන්වන්න මග පෙන්වන්න විතරයි. ඒ නිසා ඔයාලා තමන්ට අවංක වෙලා මේ විෂය කරුණු හරියට හොඳට දැනුමේ තියාගන්න. ඔන්න බලන්න අපේ 8 වෙනි අවසාන ගාන. ඍජු උස 4යි මූල 2යි. මේ ඍජු උස 4යි මූල 2යි. සෙන්ටිමීටර්. ඍජු උස. පරිමාව සමානයි 96යි මූල 2යි. ඝන සෙන්ටිමීටර. පතුලේ ආධාරක පාදයක දිග අහනවා කීයද කියලා. එතකොට ගාම පුතේ ආධාරක පාදයක් A කියලා. ආධාරක පාදයක් A. එහෙමනම් පරිමාවට සූත්‍රය තමයි 3න් 1යි පතුලේ වර්ගඵලය කියන්නේ A ගුණ කිරීම H 4යි මූල 2 සමාන කරනවා 96යි මූල 2ට. හරිනේ. 3න් 1යි පතුලේ වර්ගඵලය උස කියලා කියන්නේ මේ පිරමීඩ් එකේ පරිමාව. ඒක සමාන කරමු අපි දීලා තියෙන 96යි මූල 2ට. එතකොට මෙතනදිත් දරුවනේ A වර්ග උක්ත කරපුවාම වෙන්නේ මේ 96යි මූල 2 කියන අගය බෙදිච්ච 3න් ගුණ වෙනවා 4යි මූල 2කින් බෙදෙනවා. බලන්න කවුද කැපෙන පද මම වෙනම සුළු කරන්නම්. 96යි මූල 2 ගුණ කිරීම 3 බෙදීම 4යි මූල 2. මූල 2ට මූල 2 කැපෙනවා 4 වරක් 1යි 9ට 4 වරක් 2 8යි. එකක් ඉතුරුයි 16ට 4යි. 24 ඒවා 3.
බලන්න පුතේ 24 ඉවතුණා. 3 අර මේක ಗುಣ නොකරත් පුළුවන් පුතේ වෙනම කරන්න. 24 වෙනම ගන්නවා 3. එතකොට බලන්න 24 වරක් 3 72යිනේ. නැත්තම් 24 දෙකට බෙදුනොත් එනවා 12. 12 දෙකට බෙදුනොත් එනවා 6. 6 දෙකට බෙදුනොත් එනවා 3. 3 3ට බෙදුනොත් 1. මේ ටික 24 සාධක මේ ටික. එතකොට ඊට අමතරව තාම මෙතන ඉන්නවා අලුතෙන් කෙනෙක් කවුද? 3. මේ 3 ඉන්නවා. එතකොට දැන් මේකේ පරිමේය සාධකය තමයි පුතේ මෙන්න මේ ජෝඩු ටික ගුණ කළොත්. 3 වරක් 3 9යි, 2 වරක් 2 4යි, 9 වරක් 4 30යි. එහෙනම් මේ ටික 30යි. එහෙනම් 36 වරක් 2. එහෙම නැත්නම් පුතාලා 24 3ෙන් ගුණ කළොත් 72 කියන්නේ නෑ 72 කියන්නේ නැවත පුතේ 36 වරක් 2. එහෙනම් අපි ගමුකෝ මෙහෙම a වර්ග සමානයි වෙනවා 72ක්. දෙපසම වර්ගමූල ගමුකෝ. මේ ටික සුළු වුණාම 72ක් එනවා. a සමානයි 72 කියන්නේ 36 වරක් 2 6යි මූල 2. ඒ නිසා පුතේ ඔන්න අපිට උත්තරය ආවා. එහෙනම් පතුලේ ආධාරක පාදයක්. එහෙනම් ලියනවා ආධාරක මාපැන්න. ආධාරක පාදයක දිග 6යි මූල 2. ආධාරක පාදයක් 6යි මූල 2යි. මූල සුළු කිරීම නම් පුතේ අපේ පළවෙනි පාඩමනේ. ඉතින් පළවෙනි පාඩමේදී මූල සුළු කිරීම කළා. දැන් හොඳට පුතාලට මූලයක් සුළු වෙන ආකාරය පිළිබඳ දැනුමක් අවබෝධයක් තියෙන්න පුළුවන් නේද? එහෙනම් පුතේ මේකේ ඉන්නේ 6යි මූල 2. මේ a කියලා කියන්නේ 6යි මූල 2. 6යි මූල 2ක් එනකොට පුතේ මෙතෙන්ට එන්නේ එකෙන් භාගයනේ. 6යි මූල 2කින් භාගයක් එන්නේ පුතේ මෙන්න මේ කොටසේ ඉන්නේ 3යි මූල 2. මෙතෙන් නම් මෙතෙන්ට 6යි මූල 2 නම් ඕක දෙකට බෙදපුවම 6 3යි මූල 2යි මෙන්න මේ පාදේ. දැන් අහනවා නේද ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස. එහෙනම් ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස කියන්නේ මම ගන්නවා මෙහා h කියලා. එහෙනම් පුතේ පයිතගරස් සම්බන්ධය දානවා. h වර්ග. මේ මෙතන එන්නේ මේ ඇතුළත තියෙන මේ ඍජු කෝණේ ලම්බ උස කියලා ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස කියන්නේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණේ කර්ණය. මේ ත්‍රිකෝණේ කර්ණය. හරි. දැන් බලන්න මේ ත්‍රිකෝණයේ කර්ණය අපි h වර්ග සමානයි 4යි මූල 2 වර්ගය. මොකද මේක හැදුවේ නැත්නම් ඔයාලා මට කියයි අමාරු ගාන සර් මගේ ඇරියා කියලා. මේක ඉතින් අමාරු ගාන නෙමෙයි. 3යි මූල 2 වර්ගය. බලන්න පුතේ මේක සුළු වෙන විදිහට. දැන් පුතාලා දන්නවනේ අර a b ගේ වර්ගය තිබුණොත් මේක a වර්ග b වර්ග කියලා දෙන්නටමයි තියෙනවා. 4 වර්ගය 16යි මූල 2 වර්ගයේ මූල ඉවත් වෙනවා 2. 3යි මූල 2 වර්ග කරනොත් 3 වර්ගය 9යි මූල 2 වර්ගය 2යි. මෙතන කරන්නේ 2 මූල ඉවත් වෙනවා 2යි. එහෙනම් පුතේ මෙතන 16 වරක් 2 32යි 9 වරක් 2 18යි. 32යි 18යි එකතු වුණොත් 8යි 2යි 10න් බිඳුවයි 3යි 4යි 1යි 50යි. h වර්ගය 50යි. එහෙමනම් දෙපසම වර්ගමූල ගත්තාම h සමාන වෙනවා 50 වර්ගමූලය. පුතාලා එකක් දැනගන්න 50 කියන්නේ 25 වරක් 2. 5යි මූල 2. එහෙනම් ඔන්න ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස 5යි මූල 2යි සෙන්ටිමීටර. මේ ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස වෙන්නේ 5යි මූල 2යි. හරිම ලේසියි පුතේ මේ ගණන්. පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. ඉතින් පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ පුතේ ත්‍රිකෝණ මුහුණත් 4ට පතුල එකතු කරමු. ත්‍රිකෝණ මුහුණත් 4 අපි ගමුකෝ භාගයයි ආධාරකය. ආධාරකය කියන්නේ a 6යි මූල 2. හරිනේ ආධාරකය 6යි මූල 2. ත්‍රිකෝණ මුහුණතක ලම්බ උස කියලා කියන්නේ සිම්පල් h. සිම්පල් h කියන්නේ 5යි මූල 2. මෙන්න මේ වගේ පෘෂ්ඨ 4ක් තියෙනවා. හරිනේ. ත්‍රිකෝණ 4ක් තියෙනවා වටේට. ඕකට එකතු කරන්න ඕනේ පතුල 6යි මූල 2 6යි මූල 2කින් ගුණ කරන්න ඕනේ. ඔයාලට මම කිව්වා පුතේ පුළුවන් තරම් අර පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා කරනකොට මෙන්න මේ ගණන් ඔයාලට ඉස්සරහට තියෙන වර්ගඵල පරිමා පාඩම් වලට යෙදෙයි දරුවනේ කියලා මතක් කර කර ඉගෙනන්නේ. ඒ නිසා දැන් ඔන්න යෙදෙනවා. මේක සුළු කරනකොට පුතේ අපිට මේ ඉරට්ට ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදා ගන්න පුළුවන්. මේ 6ට 3යි නම් එහෙනම් 3යි 5යි 4යි ගුණ කරගමු.
වෙන වෙනම 3යි 5යි 4යි 3 වරක් 5 15යි 15 වරක් 4 60යි නැත්නම් 5 වරක් 4 20යි 23ක් 60යි. ඒ ටික ගුණ කළොත් 60ක් එනවා. මූල දෙකෙන් ගුණ වුණොත් මූල ඉවත් වෙනවා 2යි. මූල දෙකෙන් ගුණ වුණොත් මූල 4යි ඒ කියන්නේ 2යි. නැත්නම් මූල ඉවත් වෙනවා කියලා ගන්න පුළුවන්. 6 වරක් 6 ගුණ වෙනවා 36යි මූල දෙකෙන් ගුණ වුණොත් මූල ඉවත් වෙනවා 2යි. එහෙනම් මෙතන 60 දෙකක් 120යි 36 ඒවා දෙකක් 72යි. එතකොට 192යි වර්ග සෙන්ටිමීටර. 192යි වර්ග සෙන්ටිමීටර. ඉතින් මේව අමාරු ගණන් නෙමෙයි පුතේ. ඔයාලා මේ වගේ ගණන් දැන් තනියම හදන්න ඕනේ. පෙළ පොත්වල පුතාලාට තියෙනවා නිදසුන්, උදාහරණ, අභ්‍යාස. ඒවා සියල්ලම කරන්න ඕනේ පුතේ. එහෙනම් මේ පාඩමේදී මේ පිරමීඩ සම්බන්ධව මීට වඩා ලොකු කාරණාවක් කියලා දෙන්න නෑ පුතේ. ඔයාලට මම මේකේ ප්‍රධානම කොටස 10 වසරේදී කතා කළා. ඒ තමයි ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව සහ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව. ඒ නිසා ඒ ටිකත් හොඳට බලාගෙන ඒ අභ්‍යාස ටිකත් නැවත සැරයක් 11 ශ්‍රේණියේ යටතේ කළා. පුතාලට තියෙනවා මෙන්න මේ පාඩම හොඳට ප්‍රැක්ටිස් කරගන්න. එතකොට අපි කේතු ගැන මම බොහොම පොඩි කොටසක් කේතු ගෝල දෙකම මම එකට කරනවා පුතේ. මොකද ඒක වෙන වෙනම අධ්‍යයන දෙකකින් යන්න ඕනේ. බලන්න පුතාලට 2008 ඉඳන් 2012 වෙනකල් ආපු පසුගිය විභාග ගැටලු දීලා තිනවා. එතකොට මේ ටිකේ උත්තර ටික YouTube එකේ තියෙනවා. දැම්ම එපා පුතේ. ලබන සතියෙන් පස්සේ පුතාලා මෙන්න මේ පසුගිය විභාග ගැටලු 2019 යනකල් තියෙන ගැටලු ටික ඔක්කොම හදන්න ඕනේ සටහන් පොතේ. හදලා විතරක් මදි. ඒ ටිකේ වීඩියෝ තියෙනවා. ඉතින් ඔක්කොම වීඩියෝ බල හදන්න කියලා නෙමෙයි මං කියන්නේ. වීඩියෝ එක බලන්න අඩුපාඩු බලන්න හදලා ඊළඟ මාසෙ වෙනකොට මට අන්නේ සියලුම පැවරුම් ටික එවන්න ඕනේ. දුර බැහැර දරුවෝ උනත් මට පෝස්ට් කරලා හරි එවන්න ඕනේ. නොයවා තියෙන්න බෑ. අනිවාර්යෙන් මතක තියාගන්න පුතේ. ඔයාලට මේ කරන්නේ හොඳක්. ඔයාලා හිතන්න පුළුවන් අපිට කරදරයක් නේ කියලා. ඒක වරදවා හිතීමක් පුතේ. ඔයාලට කරන්නේ ආපතක්. ඕගොල්ලෝ මේ ගණන් ටික සෑදිය යුතුමයි. මොකද දක්ෂ වෙන්න ඕනේ ඕගොල්ලෝ. O level වලට ඒකක් ගන්න ඕනේ ඕගොල්ලෝ. උසස් පෙළ හොඳ විෂය ධාරාවක් කරන්න ඕනේ ඕගොල්ලෝ. උසස් පෙළ හොඳින් සමත් වෙන්න ඕනේ ඕගොල්ලෝ. හොඳ විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ ඕගොල්ලෝ. ඒ ඔක්කොම කරන්න නම් පුතේ සාර්ථක වෙන්න නම් ඔයාලගේ කම්මැලිකම දුරලා මේ අභ්‍යාසික කරන්න. සැහැල්ලුවෙන් යමු මේ අවුරුද්ද මේ මැරීගෙන හෙම්බත් වෙනකන් යන්න ඕනේ. පුතාලට විෂය නිර්දේශය අංග සම්පූර්ණ කරනවා. පසුගිය අවුරුදු 12ක් විතර ප්‍රශ්න පත්‍ර කරනවා. ෆස්ට් පේපර් එක නම් පුතේ අතිශයින් සරලයි. O level වලට එන මම දැන් ඊයේත් වීඩියෝ එකක් කළා 2016 පේපර් එක. පුදුම සරලයි. මේ 11 කරුණු නෙමෙයි. චෝඩි මේ 8 9 පන්ති කරුණු වලින් වගේ තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සැකසෙන්නේ. හරිම සරලව. නිසා ඔයාලා ඕන ගැඹුරකට දුන්නොත් හදා ගන්න මට්ටමට දැනුම ගොඩනගා ගන්න. වරදවලා හිතන්න එපා පුතේ. විභාගවලට මේවා හොයන්න එපා. ගණිත දැනුමට මේව ඕනේ. විභාගවල තියෙන්නේ මේවනේ විභාගවල මේවා පහුගිය අවුරුදු වල ඇවිල්ලා නැහැ නේ කියලා මකරින්න එපා. මොකද පෙළ පොතේ ගානක් ඕන වෙලාවක විභාගකට දෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ගණිතය ඉගෙන ගන්න. ගණිතය ඉගෙන ගත්තාම පුතේ ගණිතයත් ඉගෙන ගන්නවා, විභාගත් පාස් වෙනවා, දැනුමත් වෙනවා. ඒ ඔක්කොම හරියනවා. එහෙනම් අපිට කේතු වලත් ওই වගේම තමයි පුතේ කාරණා ටික තියෙන්නේ කතා කරන්න. කේතු වලත් ওই විදිහටමයි පෘෂ්ඨ වර්ගඵල පරිමා තියෙන්නේ. ගෝල වලත් ওই විදිහටමයි පෘෂ්ඨ වර්ගඵල පරිමා තියෙන්නේ. ඒ නිසා අපි අද දවසේ තව චුට්ටක් මට හිතෙනවා පුතාලට මේ කේතු ටිකේ මොකද ඒක ටිකට පුතාලා පොඩ්ඩක් සූදානම් වෙලා ඉන්න ඕන නිසා මම ඒකේ සූත්‍රය ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක කතා කරන්නම්. මේ බලන්න සූත්‍රය කොහොමද ගොඩ නැගෙන්නේ? ඕනනම් අපිට ඒ ටිකත් කතා කරලා ලබන සතියේ ගෝලම විතරක් යන්න පුළුවන් පුතේ. අපි බලමු මේ කේතු ටිකත් හරීම ලේසි පුතේ. දැන් කේතුවක් සකස් කරද්දී දරුවනේ දැන් බලන්න මම ඔතන දීලා තියෙනවා මෙහෙම සටහන. කේතුව අරය R ඍජු උස H ඇල උස L. සාමාන්‍ය මේ අංකන තමයි අපි භාවිත කරන්නේ. එතකොට පුතේ මෙන්න මේ කේතුව අපි කේතුවේ වක්‍ර පෘෂ්ඨය විතරක් ගත්තොත් පුතේ මේ වක්‍ර පෘෂ්ඨය ගත්තොත් කේතුවේ වක්‍ර පෘෂ්ඨය ලැබෙන්නේ මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයකින්. පුතාලා බලන්න වෘත්තයක් කරා මේ වගේ කේන්ද්‍රික කොටසක් අරගෙන මෙන්න මේ කොටස ඉවත් කළා මෙන්න මේ දෙක එකට ඇලෙවුවොත් මෙන්න මේ සරල ධාර දෙක එකට එන විදිහට ඇලෙවුවොත් අපිට ලැබෙනවා ගොටුවක් හේතුවක හැඩයක්.
එතකොට මෙන්න මේ ටික L නම් මේ කේන්ද්‍රික කොටසේ අරය වෙන්නේ පුතේ L. මොකද මේ L උස තමයි මේ කේතුවේ L උස තමයි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ අරය වෙන්නේ. එතකොට කේතුවේ වක්‍ර පෘෂ්ඨය තමයි පුතේ මෙන්න මේක. දැන් පුතාලා දන්නවනේ ওই විදිහට වෘත්තයක් කරන් මේ කොටසක් කපලා මෙන්න මේ දෙක එකලස් කරලා බලන්න මේ ධාරයට මේ ධාරය අලවලා බලන්න ඔයාලට මේ කේතුව ලැබෙනවා. කේතුව හැඩය ලැබෙනවා. එතකොට අරය R වෙච්ච කේතුවක L උස L කියලා ගත්තාම මෙන්න මේ L උස තමයි පුතේ මේ කේන්ද්‍රික කොටසේ අරය වෙන්නේ. එතකොට මම කියවනේ මෙන්න මේ ධාර දෙක එකට ඇලුනහම පුතේ මෙන්න මේ දුර තමයි මේකේ පරිධිය වෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි මේකේ පරිධිය වෙන්නේ. එතකොට අරය R වෙච්ච වෘත්තයක පරිධිය මේක 2πr නේ. මේක පරිධිය 2πr නම් පුතේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් 2πr. මේ වටේ දිග 2πr කියලා කියන්නේ මෙන්න මේ පරිධිය සකස් වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. එහෙනම් මේ ටික 2πr. එහෙනම් ඔන්න වගේ අර වෘත්තවල වර්ගඵලය හැදී පුතාලා මතකනේ මේක සිහින් කේන්ද්‍රික පටි වලට ඉරලා ගත්තොත් මේක මේ විදිහට අපි මේ විදිහට කේන්ද්‍රික පටි වලට ගොඩාක් වැඩි ප්‍රමාණයකට ඉරලා කුඩා පටි ටිකක් ගත්තොත් පුතේ එක පටියක් මෙහෙම අනිත් පටියක් මෙහෙම එක පටියක් මෙහෙම අනිත් පටිය මෙහෙම ওই විදිහට අපිට සකස් කළා මේක ආසන්න වශයෙන් ඍජු කෝණාශ්‍ර හැඩයකට එන විදිහට සකස් කරගන්න පුළුවන්. එතකොට පුතේ මේක ආසන්න වශයෙන් ඍජු කෝණාශ්‍ර හැඩයක් වුණොත් මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ දිග වෙන්නේ කොච්චරද? පුතාලා දන්නවා මේ පරිධියේ කොටස් ටික ඔක්කොම 2πr. එතකොට 2πr වෙන්නේ මෙන්න මේ පරිධියේ ටිකයි මෙන්න මේ ටිකයි. එහෙනම් මේ එක පැත්තක් එන්නේ 2πr බෙදීම 2ක්. මොකද මෙතන එනවනේ පරිධිය. දැන් මේ එන පරිධියක් මෙතෙන්ට 1යි 2යි 3යි ඔහොම පරිධිය මෙතෙන්ට එනවා. මෙතෙන්ටත් ඒ පරිධිය එනවා. එතකොට පුතේ මේ දෙපැත්තටම එන මේ ඡාප කොටස් ටික තමයි 2πr නම් එක පැත්තක් 2πr බෙදීම 2. මේ L උස L නම් අපි කිව්වා මේ කේන්ද්‍රික කොටසේ RL එහෙනම් මේ කොටස L. එහෙමනම් පුතේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ මේ දෙකට දෙක කැපෙනවා φr ගුණ කිරීමෙන්. එතකොට මෙන්න මේකේ වර්ගඵලය ලැබෙන්නේ පුතේ දිග φr පළල L. එහෙනම් මේකේ මෙන්න මේ කොටසේ වර්ගඵලය φr ගුණ කිරීම L. අපි ඒකට කියනවා φrl. φrl. එහෙනම් පුතේ මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි මේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය. මේ කේන්ද්‍රික කොටසේ මෙතන ඉඳන් මෙතෙන්ට දිග 2πr කිව්වනේ. මේ වටේ දිග 2πr නම් මෙතන ඉඳන් මෙතෙන්ට 2πr. එතකොට ඒක සිහින් කේන්ද්‍රික පටි වලට කඩලා මේ විදිහට එලපුවාම මෙන්න මේ එක පැත්තක් එන්නේ 2πr ගෙන් භාගයක් ඒ කියන්නේ 5r. මේ පැත්තත් 5r මේ පැත්තත් 5r. එහෙනම් 5rl. ඉතින් කෙලිම සූත්‍රය කටපාඩම් කරගත්තත් කමක් නෑ පුතේ. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 5rl. 5rl. හරි. ඒ නිසා කේතුවක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ කෙලිම සූත්‍රයේ 5rl කියලා කටපාඩමේ තියාගන්න. මෙන්න බලන්න පුතේ මම මෙතන යොදලා පෙන්නනවා මෙහෙම. අරය R L උස L H උනොත් මේකේ පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙන්නේ පුතේ 5rl තමයි වක්‍ර පෘෂ්ඨය. ඕකට පතුල එකතු කරන්න 5r වර්ග. හරි මම හරි. ඔන්න කේතුවක පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය 5rl එකතු කිරීම 5r වර්ග. කේතුවක පරිමාව සූත්‍රයනේ පුතේ 3n 1යි 5r වර්ග h. ඒක අපි කතා කළා පාඩමේ මුලදී. ඒ විතරක් නෙමෙයි මෙතන විශේෂම සම්බන්ධතාවය තමයි පුතේ මේ මිනුම් තුන අතර l වර්ග සමාන වෙනවා h වර්ග ධන r වර්ග පයිතකට සම්බන්ධයට. මේ යෙදීමයි මෙන්න මේ සූත්‍ර දෙකයි තමයි කේතු ගණන් හදන්න ඕන කරන්නේ. ඒ නිසා පුතාලට මේ කේතු සම්බන්ධ ගණන් ටිකත් මම පොඩි මඟ පෙන්වීමක් කරන්නම්. ඇත්තටම අපිට කේතු සම්බන්ධ ගණන් ටිකත් ඉවර කරන්නම නම් පුළුවන් පුතේ. හරි. අපි ඒකේ ගණන් කිහිපයක් කතා කරමු. එතකොට පුතාලට ලබන සතියේ වෙනකොට මේ කේතු ගණන් ටිකත් හදලා සූදානමකින් ඉන්න පුළුවන්. අපි බලමු කේතු සම්බන්ධ ගණන් කිහිපයක්. මොකද ඒතකොට ලබන සතියේ මට මේ පාඩම පිළිබඳ ටිකක් ගැඹුරටම කරුණු කාරණා කියලා දෙන්න පුළුවන් කාලය ඉතිරි වුණොත්. හරි. බලන්න පළවෙනි ගණන. ඝන ඍජු කේතුවක L උස 13යි.
මෙන්න කේතුව එළවුස 13යි. පතුලේ විස්කම්භය 10යි. පතුලේ විස්කම්භය 10යි. පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව සොයන. අපි දාගමු පුතේ මෙයා සිම්පල් h කියලා. එතකොට මේකේ අරය කීයද? විස්කම්භය 10 නම් අරය 5යි. එළවුසක් දාගමු පැත්තක එළවුස කීයද? 13යි. අපි දන්නවා දැන් අරය 5යි එළවුස 13යි. දැන් ඍජුස හොයන්න පයිතකට සම්බන්ධය දාන්න ඕනේ. අපි යොදාගමු. h වර්ග ධන 5 වර්ග සමානයි 13 වර්ගය. 5 වර්ග 25යි 13 169යි h වර්ග. 169 25ක් අඩුනොත් 144යි දෙපසම වර්ගමූල ගත්තොත් h සමානයි 12යි. ඔන්න මේ කේතුවේ හරියටම ඍජුස 12ක් වෙනවා. ඔන්න අපි ඉස්සෙල්ලාම හෙව්වේ පුතේ ඍජුස. දැන් බලන්න අපිට මේකේ පුළුවනි පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාව සොයන්න. අපි ගමු පෘෂ්ඨ වර්ගඵලයේ a කියලා. පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය තමයි පුතේ වක්‍ර පෘෂ්ඨය φrl පතුල φr වර්ග. පොදු සාධකයක් තියෙනවා φr. ගත්තාම මෙතන ඉතුරුයි l φr ගත්තොත් මෙතන ඉතුරුයි තව එක r එකක්. තව r එකක් ඉතුරුයි. ආදේශ කරනවා 7න් 22යි. අරය වෙන්නේ 5. එළවුස වෙන්නේ 13. අරය වෙන්නේ 5. 7න් 22යි 5යි 13යි 5යි 18යි. ඒ නිසා පුතේ මේ ටික ඔක්කොම පුතාලට 7න් බෙදන්න වෙන්නේ ගුණ කිරීම කළ අවසානයේ. නිසා 22යි 5යි 18යි ගුණ කළා 7න් බෙදන්න. 18 5න් ගුණ කළොත් එනවා පුතේ 90ක් 90 22. එහෙනම් 22 90න් ගුණ කරනවා. 22 90න් ගුණ කරනවා. බිඳුවයි 9 වරක් 2 18යි 9 වරක් 2 18යි 19යි. 190ට 1980යි. 18 5න් ගුණ කළොත් 90යි 22 90න් ගුණ කළොත් 9 වරක් 2 18යි 9 වරක් 2 18යි 1980යි. දැන් ඕක බෙදන්න ඕනේ පුතේ 7න්. ඉතින් ඔයාලට 1907න් බෙදලා දශම ස්ථාන දෙකකින් විතර නතර කරමු. 7 වරක් 2 14යි 5යි. 58ට 7 වරක් 8යි 7 වරක් 8 56යි 2යි. 20ට 7 වරක් 2යි 14යි 6යි. 60ට 7 වරක් 8 56යි 4යි. 40ට 7 වරක් 5යි. එනිසා පුතේ 282.8යි 5යි. වර්ග සෙන්ටිමීටර. පුතේ සුළු කිරීම කරද්දී අපි අතිනුත් පොඩි සුළු කිරීම දෝෂ ඇති වෙනවා. ඒව ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. මොකද අපි වටපිටාවත් ගැන ගොඩාක් අවධානය තියාගෙන යන්නේ. ඉතින් ඒ නිසා පුතේ මේ ඕගොල්ලෝ හොඳට සුළු කිරීම කරගන්න. සුළු කිරීම හදනකොට මොකද අපි මේ උත්තර ලියාගෙන නෙමෙයි පුතේ. අපි මනෝමයෙන් කරනකොට අපේ අවධානය පිට ගියොත් සුළු කිරීමේ උත්තරයක් වරදින්න පුළුවන්. නමුත් ඔයාලා ක්‍රමය ගන්න මෙතනදී බෙදා ගන්න පුර කරගන්න එක ඕගොල්ලන්ගේ සතු වගකීමක්. ඒ නිසා පුළුවන් තරම් සුළු කිරීම පැත්ත ඕගොල්ලෝ අදාළ ගුණ කිරීම මම පෙන්නුවේ හදන්නේ මෙහෙමයි කියන ක්‍රමය. නිසා මේ අයන්න අපේ අතින් සුළු කරද්දී ඉලක්කමක් වරදින්න පුළුවන් අවස්ථා එනවා. ඒව එච්චර ගණන් ගත යුතු නැත. හරි. එතකොට පුතේ අපි පරිමාව හොයනවා නම් මොකද්ද පරිමාවට සූත්‍රය? 3න් 1යි 5r වර්ග h ආදේශ කරමු 3න් 1යි. පතුලේ වර්ග 7න් 22යි. r වර්ග කියන්නේ පුතේ 5 ගුණ කිරීම 5. උස අපි හෙව්වා උස 12යි කියලා. 12යි. එහෙනම් බලන්න මේක සුළු වෙන්නේ පුතේ 3 වරක් විතරයි. 12ට 3 වරක් 4යි. එහෙනම් මෙතනත් උත්තරේ පුතේ 5 වරක් 5 25යි 25 වරක් 4 100යි 22 100ෙන් ගුණ කළොත් 2200යි බෙදීම 7. භාග උත්තරයක් තියන්න පුළුවන් නැත්නම් බෙදලා දශම ස්ථාන දෙකකට තියන්න පුළුවන්. 2200 බෙදනවා 7යි. 7 වරක් 3 21යි 1යි 10ට 7 වරක් 1 7යි 3යි. 30ට 7 වරක් 4 28යි 2යි. 20ට 7 වරක් 2 14යි 6යි. 60ට 7 වරක් 8 56යි 4යි. එහෙනම් ආසන්න වශයෙන් පුතේ 314.28යි. එහෙනම් ඔයාලට දශම උත්තර වලට බය වෙන්න එපා පුතේ. ඒ සුළු කිරීම කරන්න දශම ස්ථාන දෙකකට විතර හදලා නතර කරන්න. සමහර විභාගෙදී
දශම ස්ථාන එකකට නිවැරදි පිළිතුර තියන්නේ කිව්වොත් දශම ස්ථාන දෙකකට හදලා එකකට වටේනවා. අන්න ඒ විදිහට පුතාලට මේ කේතු සම්බන්ධ ගණන් හදන්න පුළුවන්. එතකොට බලන්න පුතේ කේතු සම්බන්ධ ගණන් වල වැදගත්ම දෙයක් තමයි මේ ඇල උස ඍජු උස අරය අතර සම්බන්ධය. එතකොට මේකේ මොකක් හරි දුන්නාම අනිත් එක ගණනය කිරීම ඕගොල්ලෝ කරගන්න ඕනේ. බලන්න දෙවෙනි ගානේ දීලා තිනවා ඇල උස දීලා තිනවා මූල 85යි කියලා. පතුලේ විස්කම්භය 14යි කියලා දීලා තිනවා. එතකොට ඒකත් ওই විදිහට හදන්න පුළුවන් පුතේ. මොකද ඇල උස මූල 85යි නම් පුතාලට මෙතෙන්ට මූල 85 දාලා විස්කම්භය 14යි නම් අරය 7ක් කියලා අරගෙන පයිතකර සම්බන්ධ දාලා ඍජු උස ගන්න පුළුවන්. හදන්න පුළුවන්. අංක දෙකක් තියෙනවා පුතේ. ඊට යට තියෙන ගාන බලන්න. පස්වෙනි පිටුවේ යටම තියෙන ගාන ඍජු උස 12යි පතුලේ අරය 7යි පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාණය. ඒකෙත් පුතේ කරන්න ඕනේ ඍජු උසට 12ක් දැම්මොත් හරි පතුලේ අරයට 7ක් දැම්මොත් ඕගොල්ලෝ කරන්න ඕනේ එල උසට පයිතකට සම්බන්ධය දාලා එල්ට අගයක් කරන් හදනවා. අර මූල 193 આવොත් 13.9 කියලා ආදේශ කරනවා. මම හිතනවා මේ ගණන් ටික පුතාලට තනියම කරන්න පුළුවන්. හරි. අපි එහෙමනම් 6 වෙනි පිටුවේ තියෙන ගණන් වලින් හය හත පිටු දෙකේ තියෙන පුතේ එක වගේ ගණන් ඈ 6යි 7යි පිටු දෙකේ ගණන් බොහෝ විට එක වගේ. ඒ නිසා පුතේ අපි මේ පිටු දෙකෙන් එකක් හදලා අත්දැකීම් අරගමු පුතාලා අනිත් පිටුව කරන්න. ඒ නිසා අපි 6 වෙනි පිටුව හදමු. 6 වෙනි පිටුව හදමු. හැබැයි ඉතින් ඔයාලා 6 වෙනි පිටුවත් කොපි ගගා හදන්න එපා. 6 වෙනි පිටුවත් තනියමම හදන්න. මේක බලලා. මේක හොඳට නරඹලා ඕගොල්ලන්ට පුළුවන් තේරුම් අරගෙන ඊට පස්සේ තනියම හදලා ඒ උත්තරේ හරිද බලන්න. ඊට පස්සේ ඕගොල්ලෝ 7 වෙනි පිටුවත් කරන්න. 3 4 ගණන් දෙක. පරිධිය 88ක් වන ඝන කේතුක. ඕක පතුලේ කියලා වචනේ වැදිලා නෑ පුතේ. පතුලේ කියලා එන්න ඕනේ. පතුලේ පරිධිය තමයි සෙන්ටිමීටර් 88. පතුලේ පරිධිය. කේතුවක ඇල උස සෙන්ටිමීටර් 21යි. කොච්චරයි මිනුම දීලා තියෙන්නේ. මේ වටේ ධාරය සෙන්ටිමීටර් 88ක් තියෙනවා. ඇල උස 21ක් තියෙනවා. මේකේ අහනවා පෘෂ්ඨ වර්ග පතුලේ අරය සොයන්න, ඍජු උස සොයන්න. ඊළඟ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න, පරිමාව සොයන්න. කොටස් 4ක් තියෙනවා. අපි බලමු මේකෙත් මිනුම් ලකුණු කළා. අරය R. අපි ගමු ඍජු උස L H. ඇල උස L. දැන් අපිට පුළුවන් ඇල උස 21 දීලා තියෙනවානේ. පතුලේ අරය හොයන්නේ පුතේ. අපි දන්නවා අරය R වුණොත් පරිධිය 2πr. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු පතුලේ අරය හොයනකොට අරය R වෘත්තයක පරිධිය 2πr. 2πr සමාන කරනවා 88ට. 2යි 7න් 22යි R කියලා කියන්නේ දරුවනේ සෙවිය යුතු කෙනා R. සමාන කරනවා 88ට. එහෙනම් R සමාන වෙනවා බෙදපු 7න් ගුණ වෙනවා. මේ 88 7න් ගුණ වෙනවා. 22 වරක් දෙක 44න් බෙදෙනවා. බෙදපු 7න් ගුණ වෙනවා. ගුණ වෙච්ච 44න් බෙදෙනවා. එහෙනම් අරය සමානයි 44 ඒවා 2යි දෙවරක් 14යි සෙන්ටිමීටර 14යි. එහෙනම් ඔන්න අපි ඉස්සෙල්ලාම හෙව්ව පුතේ මේකේ අරය 14යි සෙන්ටිමීටර කියලා. අරය සෙන්ටිමීටර 14යි. ඊළඟට බලන්න මේකේ ඍජු උස 7යි මූල 5 බව පෙන්වන්න. දැන් ඇල උස දන්නවා, අරය දන්නවා, ඍජු උස හොයන්න ඕනේ. එහෙනම් පයිතකර සම්බන්ධය දාන්න ඕනේ. පයිතකර සම්බන්ධය තමයි h වර්ග ධන අරය 14 වර්ග සමානයි h වර්ග ධන 14 වර්ගය සමානයි 21 වර්ගය. h වර්ග 14 වරක් 14 196යි 21 වරක් 21 441යි. ඔවා ගණන් හදන දරුවන්ට කටපාඩමේ තියෙන්න ඕනේ. මොකද මේවා නිතරම යෙදෙන සුළු කිරීමනේ. 441කින් 196ක් අඩු කරන්න ඕනේ පුතේ. එතකොට බලන්න 11න් 6ක් 5යි මෙතන 3න් බෑ 13න් 9ක් 4යි මෙතන 3යි 3න් 1ක් 2යි 245යි. දෙපසම මූල ගණිතී h සමානයි. දැන් පුතේ 245 ඔයාලා කරන්න ඕනේ සාධක වෙන් කර ගන්න ඕනේ.
මේක 2කින් බෙදෙන්නේ 3ෙන් බෙදෙන්නේ 5ෙන් බෙදුනොත් 5 වරක් 4 20යි 45ට 9යි. එහෙනම් මේ 245 තියෙන පරිමේය සාධකය තමයි පුතේ 49 වරක් 5. මේක මූල ඉවත් වුණෙන් පස්සේ 7යි මූල 5. ඔන්න ඕක තමයි ඍජුස. ඍජුස 7යි මූල 5. ඍජුස 7යි මූල 5යි. මෙන්න මේ ටික 7යි මූල 5යි. දැන් අපි කොටස් දෙකක් හෙව්වා. තුන්වෙනි පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි පෘෂ්ඨ වර්ගඵලයට සූත්‍රය ලියනවා පුතේ 5rl 5r වර්ග. පුතාලා මේකේ 5r පොදුයි ගත්තාම l ධන r 7න් 22යි අරය කියන්නේ පුතේ ආදේශ කළොත් පුතේ l කියලා කියන්නේ ඇල උස 21යි. r කියලා කියන්නේ අරය 14යි. එතකොට මේක තව දුරටත් සුළු කරමු පුතේ 7න් 22යි 14යි. ඔයාලට පුළුවන් 21යි 14යි එකතු කරලා ගන්න 35යි. 7න් කොහොම සුළු වුණත් කමන්නේ 7 වරක් 1යි ඕනනම් 14ට 7 වරක් 2යි. 35 දෙකක් 70යි දැන් ගුණ කරනවා 22 70යි. හරිනේ. දැන් 21ක් එනවා අරයට 14ක් එනවා එතනම 35ක් එනවා. ඉතින් 7න් 14 උනත් 7න් කැපෙනවා 35 උනත් කැපෙනවා. 35 දෙකක් 70යි බිඳුවයි 7 වරක් 2 14යි 7 වරක් 2 14යි 1540යි. හරිම ලේසියි පුතේ මේ ගණන්. ඔයගොල්ලන්ට බය නැතුව හදලා හොඳට පුරුදු වෙන්න මේවා. හරිම සරලයි. 4 අහනවා මේකේ පරිමාව. පරිමාවට සූත්‍රයේ 3න් 1යි පතුලේ වර්ගඵලය උස. 3න් 1යි 5r වර්ග h. 7න් 22යි. r වර්ගය කියන්නේ පුතේ 14 ගුණ කිරීම 14. h උස. එතකොට මේ උස අපි හෙව්වේ 7යි මූල 5. ඉතින් ඕක ටිකයි සුළු කරන්න තියෙන්නේ. 3න් 1යි පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස. 7 සුළු වෙන එක වෙනවා 7 වරක් 14ට 2යි. එතන 7යි මූල 5 වුණත් 7 කැපෙනවා. එහෙනම් පුතේ ඊටු ටික ඔක්කොම ගුණ කරලා 3ෙන් බෙදමු. මම මේක සුළු නොකර මෙහෙමම තියන්නම්. හරයට 3ක් එනවා. ලවය තමයි 22යි 2යි 14යි 7යි ගුණ කරගන්න. කොහොමත් මෙතන 7 වරක් 2 14යි 14 වරක් 14 එනවා පුතේ 196ක්. මෙතන 14යි මෙතන 14යි 196යි 196 ගුණ කරන්න ඕනේ 22කින්. දෙවරක් 6 12යි දෙවරක් 9 18යි 19යි දෙවරක් 1 2යි 1යි 3යි. 392යි 2යි 1යි 9යි 10යි 3යි 13යි 4312ක් එනවා. ඒ නිසා මෙන්න මේ ටික ගුණ කළොත් 22යි 2යි 14යි 7යි ගුණ කළොත් 4312ක් එනවා. 4312යි මූල 5යි බෙදීම 3. උත්තරේ කොහොම තියෙන්නේ? කමක් නැහැ. මූල 5 යගේ දුන්නු දශම ලෙස යන්නත් පුළුවන්. ගාන හදන ක්‍රමයේ පුතේ සූත්‍රය මෙන්න නිවැරදි පද ටික ඒවා ආදේශ කරලා සුළු කරගන්න. හැම වෙලේම අර තමන් નિયમિત දැන් ගණන් හැදීම තුලින් තමයි ආරය ඍජු උස එල උස කියන සංකේත හුරු වෙන්නේ. ඒ නිසා පුතේ ගණන් හැදීම තුලින් ඒවා හුරු වෙන්නේ. ඒ නිසා ওই විදිහට පුතාලට ගණනය කිරීම ටික කරගන්න පුළුවනි. ඉතින් මේවා සුළු කරද්දී හැම වෙලේම නිවැරදිතාවය බලන්න පුතේ. ඔයාලටම තේරෙනවා සුළු කරද්දී යම් තැන්වල දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒවා මගහැරෙන්න නම් ගණන් හදලා ප්‍රැක්ටිස් කරගන්න. හරි. ඒ නිසා වුණ අපි ගණන් කිහිපයක්ම දැන් පුතාලට කියලා දුන්නා. තව එක ගානකින් පස්සේ මම පුතාලට ඉතුරු 7 වෙනි පිටුව ඉතුරු කරනවා. මම 8 වෙනි පිටුව ලබන සතියේ ගෝල ගණන් කතා කරන්න කලින් සාකච්ඡා කරනවා. ඒ නිසා පුතාලට මම එක අභියෝගයක් විතර දෙනවා 8 වෙනි පිටුවත් හදන්න කියලා. මම දැන් මේ ගානෙන් නතර කරනවා පුතේ. ඔයාලා 8 වෙනි ගාන හදලා 8 වෙනි පිටුවේ ගණන් හදන්න උත්සාහ කරන්න. ඒක මේ හදපු ගණන් වලට වඩා ටිකක් හිතන්න තියෙනවා. විශේෂම අභියෝගය පුතාලට දෙන 8 වෙනි පිටුව. එහෙනම් එතෙක් මූල ගණන් ටික නම් මේ හැදුවා වගේමයි ඒවා ලේසි. 8 වෙනි පිටුව පුතාලා ටිකක් කල්පනා කරලා හදන්න බලන්න. ඒ තමයි කේතු වලින් අහන්න පුළුවන් තව විශේෂ කොටස් දෙකක්. බලන්න උත්සාහ කරලා පුතාලට 5යි 6යි ගණන් දෙක 8 වෙනි පිටුවේ කරන්න පුළුවන් වෙයි. එහෙමනම් දැන් මම 6 වෙනි පිටුවේ තියෙන 4 වෙනි ගණනෙන්
නිමා කරනවා අද දවසේ පාඩම. පෘෂ්ඨ වර්ගඵලය 396. එතකොට පුතේ කේතුවක් තියෙනවා. මේ කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය 396යි වර්ග සෙන්ටිමීටර. අරය 7යි. පතුලේ අරය 7යි. එලවුස ඕනේ ඍජුස ඕනේ. ඉස්සෙල්ලාම මුලින්ම කියනවා එලවුස හොයන්න. එහෙනම් පුතේ අපි එලවුස හොයන්න යොදනවා සූත්‍රයක්. 5r වර්ග සමානයි 396යි. පොදු සාධකයේ තමයි 5r. එතකොට l ධන r සමානයි 396යි. ආදේශ කරනවා. 7න් 22යි, අරය 7යි, l ධන 7 396. හරි ලේසිනේ පුතේ ආදේශයන් කියන එක. මෙතන 7ට මේ 7 කැපෙනවා. එහෙනම් l ධන 7 සමානනවා 396 බෙදීම 22. මේ ගුණ වෙච්ච 22කින් බෙදෙනවා. එහෙනම් l ධන 7 බලමු 396 22කින් බෙදුනොත් 11 වරක් 2යි 11 වරක් 3 33 6 66ට 6යි. 36 දෙකෙන් බෙදුනොත් 18යි. මේක නිකම්ම සුළු වෙනවා 18ක්. ඔයාලට මේක තනියම හදන්නත් තිබුණා. දෙපසින්ම 7ක් 7ක් අඩු වුණොත් l සමානයි 11යි. එහෙනම් පුතේ ඔන්න එලවුස මෙතන අහනවනේ එලවුස 11යි සෙන්ටිමීටර්. මෙන්න මෙයා හෙව්වා 11යි කියලා හෙව්වා. ඍජුස 6යි මූල දෙක බව වෙන්නන්න ඕන. ඍජුසට අපි පයිතගොරස් සම්බන්ධය දානවා. h වර්ග ධන 7 වර්ග සමානයි එලවුස 11 වර්ගය. 121යි මෙතන 49 h වර්ග. h වර්ග සමානයි 121කින් 49ක් අඩු කරන්න ඕනේ. 11න් 9ක් 2යි පුතේ. මෙතන 1යි 11න් 4ක් 7යි 72යි. 49ක් 121කින් අඩු කරපුවාම 72යි. දෙපසම මූල ගත්තාම h 72 කියලා කියන්නේ පුතේ 36 වරක් 2. එහෙනම් 6යි මූල 2. එහෙනම් මෙන්න ඍජුස. කේතුවේ ඍජුස 6යි මූල 2යි සෙන්ටිමීටර. ගණන් හදනකොට පුතේ දැන් පුතාලා බලන්න මේ පිටුවටම හදාගෙන යනකොට ඒ එකතු වෙන අත්දැකීම් ටික කොච්චර වටිනවද කියලා. විභාගයකදී ගාණක් හදන්න ඕන කරන සුළු කිරීම, යෙදී, මූල ඒ ඔක්කොම අත්දැකීම් කරගන්න ඕනේ හොඳට අවබෝධයෙන් හදලා. අවසානයේ අහනවා පුතේ මේකේ පරිමාව. එහෙනම් පරිමාවට සූත්‍රය තමයි 3න් 1යි 5r වර්ග h. එහෙනම් 3න් 1යි 5 කියන්නේ 7න් 22යි r වර්ග කියන්නේ 7 ගුණ කිරීම 7. ඍජුසන h කියන්නේ 6යි මූල 2. 7කට 7ක් කැපෙනවා 3 වරක් 6ට 2යි. එහෙනම් පුතේ උත්තරේ ගමු. 22 7න් ගුණ කළා 2න් ගුණ කළා මූල 2. එහෙනම් 22 වරක් 2 44යි 44 7. 22 2න් ගුණ කළා 7න්. 7 වරක් 4 28යි 4 වරක් 4 28යි 2යි 308යි. එහෙනම් 308යි මූල 2යි. පරිමාව ඝන සෙන්ටිමීටර. මේ හදපු ගණන් ටිකවත් පුතේ කොපි කර හදන්න හිතන්නවත් එපා. කොපි නොකරම පුතාලා ගාන හදන ආකාරය බලලා රටාව තේරුම් අරගෙන ඊට පස්සේ පුතාලා මේ ටික අනිවාර්යයෙන්ම කරන්න. ඒ නිසා ලබන සතියේ මම පුතාලත් එක්ක පාඩමේ මුණ ගැහෙන්න පෙර ආතුව අනිවාර්යයෙන්ම පිටු 7ක් ඉවර විය යුතුමයි, නිමා කළ යුතුමයි. පැහැර හැරීම් කරන්න එපා පුතේ. එහෙම කළොත් ඕගොල්ලෝ තමන්ව රවට්ට ගන්න වෙනවා. තමන්ව රවට්ට ගන්න එපා. ජීවිතේ තමන්ට පහනක් වෙන්න ඕනේ. තමන්ට පිහිටක් වෙන්න ඕනේ. පුතාලට අනාගතයේ සැපවත්ව ජීවත් වෙන්න තමයි පුතේ හොඳ අධ්‍යාපනික පසුබිමක් හදාගන්න කියන්නේ. නැත්නම් ඕගොල්ලන්ට අනාගතයේ රැකිරක්ෂාවලට ගියපුවාම ලොකු ගැටලුවක් මතුවෙනවා සුදුසුකම් මදිව. හරි. පස්සේ මේ 8 වෙනි පිටුවේ තියෙන ගණන් දෙක පුතාලා උපරිම උත්සාහ කරන්න. වෙනම කොලයක හදන්න. මම ලබන සතියේ ඒ ගණන් දෙක පැහැදිලි කිරීමක් කළා තමයි මේ ගෝල ගණන් ටික පැහැදිලි කරන්නේ. ගෝලවලත් විශේෂ සිද්ධාන්ත තියෙනවා කියලා දෙන්න. ඊට පස්සේ පුතාලට පුළුවන් මේ පසුගිය වසර 12 විභාග ගණන් ටික හදන්න. ඊට පස්සේ අපි ජ්‍යාමිතිය පාඩම ඉවර කරමු. ඒකට තව පාඩම් මේක තුනකින් අපිට ඉවර කරන්න පුළුවන් මේ නිබන්ධනය. හරි. එතකොට පළවෙනි වාරේ වැඩ පුතේ අපි මේ මාසය ඇතුළත ඉවරයි. විශාල වැඩ කොටසක් කළා. ඒ විතරක් නෙමෙයි ඔයාලා 10 වසරේ මේ වෙනකොට කරන දේවලුත් මම ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒවා ඔයාලට උවමනා නිසා. විශේෂයෙන්ම පුතේ අපි YouTube එකට දානවා මේ 10 වසරේ ත්‍රිකෝණාංග සාම්‍ය.
මම ඊතුරු මේ දැන් ඔයාලට මේ කරන පාඩම මම YouTube දාන්නේ. නමුත් ත්‍රිකෝණාංග සාම්‍ය ගොඩාක් දරුවන්ට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒක රටේ ලෝකේ කවුරු හරි ළමෙක් ත්‍රිකෝණාංග සාම්‍ය පිළිබඳ තාම හරියට දැනුම නැත්නම් මොකද ඔයාලට උනත් ඒක ඉස්සරහට ජ්‍යාමිතියට ඕන කරනවා. මම ඕගොල්ලන්ටත් ඒක දාන්නම් ඕගොල්ලන්ගේ WhatsApp group එකට link එක. ත්‍රිකෝණාංග සාම්‍ය හරියටම හදාarලා තියෙන්න ඕනේ පුතේ. නැත්නම් හරියට ඒකේ යෙදීම නැතුව ජ්‍යාමිතිය ටික ඉස්සරහට පටන් ගන්න අපහසුයි. ඒ නිසා මම දැන් ත්‍රිකෝණාංග සාම්‍ය මේ සතිය වෙනකොට 10 දරුවන්ට YouTube එකට දානවා වීඩියෝ එක. පුතාලත් ඒක බලන්න. ඒක බලලා ඒකත් හොඳට අල්ලගන්න. මොකද ජ්‍යාමිතිය පාඩම් වලදී අත්‍යවශ්‍යයි. එහෙමනම් මෙතෙක් කියපු ගණන් ටික අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලපු දවසේම දවසක්වත් කල් දාන්න නැතුව පුතාලා හදලා නිමා කරලා සූදානමකින් ඉන්න. එහෙනම් පුතේ අපි අදට නතර කරනවා පුතාලට ලබන සතියේදී ඊළඟ ටික ඉක්මනින්ම කරමු. හරි. සියලු දෙනාටම ආයුබෝවන්.